නොවඩිනා බව පසක් වූවත් දෙව්ලොවේ දෙවියන් ඒක සෙවනැලි ඇත දකින්නට මනුලොවේ දෙවියන් අඳුර බිඳිනට දේවතා එලි දල්වනා අභිමන් සදානය ගැති නොවෙද ඔබහට සියලු ලක් වැසියන් සදානය ගැති නොවෙද ඔබහට සියලු ලක් වැසියන් සුරකිමේ ස්නේහයෙන් අපි නෙත් FM අයිබෝවන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපේ සෝදානම සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වක වැරයුම් කළා උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අපේ හමුදුරන් වහන්සේව සෙනසුරාදා සිත්නේ තසපුව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඔබට මතක ඇති අපි මේ දිනවල පහුගිය මාස කිහිපය පුරාවට සාකච්ඡා කරමින් පැවතියේ සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායන් අතර උන්වහන්සේගේ ඥානයන් පිළිබඳව බුද්ධ ඥාන පිළිබඳව ඒ අතර විශේෂයෙන්ම මහා කරුණා සමාපත්තියට අපි දේශනාව යමුවත් සමග එහි කොටස් ගණනාවකට යොමු වෙන්නට අපට වාසනාව ලැබුණා අවකාශය ලැබුණා. එහි යටතේ කාරණා 94ක් ගුණයන් ඥානයන් 94ක් පිළිබඳව අවධානය යොමු කරන්නට අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ යොමු වුණා. එහි තාම අපි ආරම්භයේ සිටින්නේ. ඒ නිසා තවත් විශේෂ වූ දේශනාවක් අද දවස තුල ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙනවා. ඒ මහා කරුණා සමාපත්තියට සමගාමී ඥානයන් පිළිබඳව කෙරෙන්නා වූ විග්‍රහයේ 94කින් මේ වන විට කොටස් 6ක් අපේ හමුදුරන් වහන්සේ සාකච්ඡාවට යොමු කරලා තිබෙන්නේ ධර්මානුශාසනාවට එකතු කොට තිබෙන්නේ. අද 7 වන දේශනාව විදිහට තමයි ඒ අර්ථයේ ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයි මේ ඇහෙන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇහෙන මොහොතේ හිතට කොතරම් බුදු ගුණ මානසිකාරයේ දෙන්න අවකාශයක් තිබෙනවාද? ඒ අවකාශය ඔබේ හිතෙන් හදාගෙන අපි ඒකාත්මික වෙමු මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආරාධනා කරනවා. සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පුස්සෙල්ලාව වටගොඩ පතන සීදේවී නිවසේ පදිංචි පින්වත් ප්‍රේමලතා මුණසිංහ මහත්මිය සීදේවී මැදගෙදර දියණිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් අද දවසේ දායකත්වයෙන් එකතු වෙනවා. ඉතින් සෙනසුරාදා සිත්නේ තසපුවට නෙත් FM නාලිකාවත් සමග ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් සහභාගී වෙන පින්වත් හැමදෙනා වෙනුවෙන් පළවෙනි පැයට નિયમિત දේශනාවේ දායකත්වයයි ඇත්තෝ මේ වෙලාවේ දරන්නේ. පින්වත්නි, හැම සෙනසුරාදා දවසකම බොහොම ගෞරවයෙන් ඔය ඇත්තෝ වෙත දායාද කරන මේ ධර්ම දාණය අද දවසේ අපි සිහිපත් කරන්නම්. කතා කරන්නේ ඔබට මතක ඇති හැම සෙනසුරාදා දිනකදීම දැන් මේ
ටික කාලෙක ඉඳලා අපි කතා කරගෙන ආවා ෂඩ් අසාධාරණ ඥාන බුදුරජාණන් වහන්සේලාට පමණක්ම තියෙන මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට නැති විශේෂ ඥාන 6ක්. අපි මේ ඥාන 6 මේ වෙනකොට 4 වෙනි ඥානය 94 ආකාරයකින් විස්තර කරමින් යන බව ඔබ දන්නවා. ඉතින් මේ 94 ආකාරයෙන් විස්තර කරන ෂඩ් අසාධාරණ ඥානවල තියෙන 4 වෙනි ඥාන වෙන මහා කරුණා සමාපatti ඥානෙ තමයි පින්වත්නි අද අපි කතා කරන්නේ. එතකොට ඔබට මතක ඇති මේ මහා කරුණා සමාපatti ඥානයේ කොටස් මේ වෙනකොට අපි 5ක් කතා කරලා තියෙනවා. කොටස් 5 දේශන 4ක් ඔස්සේ මීට පෙර දිනවල කතා කළා. උයුත්තෝ ලෝක සන්නිවාසෝ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ගිනි ගන්නවා. මේ සත්වයන්ගේ සිත් තුළ මහා ගිනි ජාලාවක් වගේ ඇවිලෙන ආකාරය දැකලා උන්වහන්සේ බුදුනෙතින් ඇති වෙන උතුම් මහා කරුණාව ගැන අපි කතා කළා. ආදිත්තෝ ලෝක සන්නිවාසෝ උයුත්තෝ ලෝක සන්නිවාසෝ කියන කාරණා දෙකම. ඊට පස්සේ දෙවෙනි දේශනාවේදී පින්වත්නි පයාතෝ ලෝක සන්නිවාසෝ, තුන්වෙනි දේශනාවේදී කුම්මග්ග පටිපන්නෝ ලෝක සන්නිවාසෝ කියන කාරණා සාකච්ඡා කරලා පසුගිය සතියේ අපි උපනීයති ලෝකෝ අද්දුවෝ කියන ලක්ෂණේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ව මරණය කරා යන විදිහ ඒ තුල මේ ලෝක සත්වය අසරණ වෙලා තියෙන විදිහ දැකලා බුදුනෙතින් ඇති වෙන උතුම් මහා කරුණාව බුදුරජාණන් වහන්සේ තුල කොහොමද පහළ වෙන්නේ කියන එක ගැන අපි පින්වත්නි සාකච්ඡා කළා. එතකොට ඔක්කොම දේශනා මේ වෙනකොට 4කින් කාරණා 5ක් සාකච්ඡා කරලා තියෙන තැන දැන් අද 6 වෙනි කාරණාව අපිට කතා කරන්න තියෙන්නේ. කරුණු 94ක් තියෙනවා. මං නිකන් විමසලා බැලුවා මේක දැන් මෙහෙම කරනකොට සමහර කාරණා එක සතියක විස්තර කරන්න බැරි බොහොම මේ පුළුල්ව කතා කරන්න ඕන කරුණු ඉදිරියේදී හම්බෙනවා විදර්ශනාවට සම්බන්ධ වෙන දැනට තියෙන බොහොම ගැඹුරු කරුණු නෙමෙයි. හැබැයි ඒ කරුණුත් කතා කරනකොට 100 ගාණක් විතර අපිට කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අවුරුද්දකටම තියෙන සෙනසුරාදාවල් 50 ගාණයි. ඉතින් එහෙම බැලුවම අවුරුදු 2ක විතර මහා කරුණා සමාපatti ඥානෙ විතරක් කතා කරන්න සිද්ධ වේවිද කියලා හිතුණා. මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු නුවණ උන්වහන්සේ ලෝක සත්වයා දිහා දකින පතල මහා කරුණාව කියන වචනේ අපි හැම තිස්සෙම කතා කරන වචනනේ පතල මහා. ඒ මහා කරුණාවට මේ බැසගත් මෙතන ලස්සනට ඒ බැසගත් වචනෙට ඔක්කමති කියලා වචනයක් කතා කරනවා. ඉතින් උන්වහන්සේ හැමතිස්සෙම මේ මහා කරුණාව තුළ බැසගෙන තමයි ලෝක සත්‍යය වෙනුවෙන් යමක් පවසන්නේ, යමක් කරන්නේ, යමක් සිතන්නේ. මේ හැම තැනම පින්වත්නි තියෙන මහා කරුණාව. ඉතින් අපි ඔය මේ මහා කරුණාවෙන් උන්වහන්සේ දේශනා කරන දේශනා ගැන වර්තමානයේ ඇතැම් දෙනා සැක කරනකොට ඒ දේශනා ගැන ප්‍රශ්නාර්ථයෙන් එහෙමද මෙහෙමද කිය විමසනකොට පුදුම අනුකම්පාවක් අපිටත් ඇති වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ වචනේ සැක කරන මිනිස්සෙක් දකිනකොට අපිට එනවා නම් පින්වත්නි අනුකම්පාවක් කරුණාවක් හයියෝ කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු මේ ලෝක සත්වයාට අවබෝධ කරන්න දුෂ්කර වෙච්ච උතුම් ධර්මය මෙච්චර කරුණාවෙන් කියලා දීලා තියෙද්දිත් ඒ ධර්මයේ සැක කරන අය උන්වහන්සේ දකිද්දි පින්වත්නි උන්වහන්සේට මොන තරම් මහා කරුණාවක් ඇති වුණාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් අපි බලමු අද දවසේ අපිට කතා කරන්න තියෙන කාරණේ මොකක්ද කියන එක. පින්වත්නි 6 වෙනි කාරණාව අද අපිට කතා කරන්න තියෙන්නේ අතානෝ ලෝකෝ අනබිස්සරෝති පස්සන්තායන් බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා අතානෝ ලෝකෝ අනබිස්සරෝති, මේ ලෝක සත්වයා ලොකු කිසිම පිළිසරණක් නැති අසරණකමකට. ලොකු කිව්වේ මේ ලොකු අසරණකමක්, කිසිම පිළිසරණක් නැහැ, රැකවරණයක් නැහැ. ලෝකයාට මෙන්න මේ වගේ රැකවරණයක් නැති, පිළිසරණක් නැති මහා අසරණකමක් උන්වහන්සේ දකිනවා මේ ලෝක සත්වයාට. මෙන්න මේ පිළිසරණ නැති බව, අසරණ වීම,
ලෝක සත්වයා තුළ උන්වහන්සේ පසන්තායන් උන්වහන්සේ බුදු නෙතින් දකිනවා. ඒ දකින දැක්ම පින්වත්නි උන්වහන්සේ මහා කරුණා ඔක්කොමති මහා කරුණාවට බැසගන්නවර දැකීම නිසා. ඉතිං දැන් අද අපිට දේශනාවේ කතා කරන්න තියෙන ලෝක සත්වයාගේ ඒ අසරණකම බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දකින්න ඇත්තේ කොහොමද කියලා අපි කොහොමද පින්වත්නි හිතාගන්නේ? ඒ කියන්නේ බුදු කෙනෙකුට දැනෙන ලෝක සත්වයාගේ අසරණකම අපිට තේරුම් ගන්න බැරි. අපිත් අසරණයිනේ. අපිත් ඉන්නේ රැකවරණයක් නැති තැනක මේ ලෝකේ. ඒ කියන්නේ ඇයි අපි අසරණයි කිව්වේ? තවමත් අපි කර්මයට යටත් නම් අසරණ නැද්ද? තාමත් සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා යන්න බැරි වෙලා නම් අසරණ නැද්ද? ඔබ හිතන්න පින්වත්නි. මේ ලෝකේ හිතට පීඩනයක් ආවට පස්සේ පීඩනේ නැති කරගන්න මොන තරම් වෙහෙසක් දරනවද? මිනිස්සු මේ ලෝකේ සමහරට හිතට තරහක් ආවට පස්සේ මේ තරහ නැති කරගන්න කොච්චර වෙහෙසක් දරනවද? ඒ කියන්නේ මේ හිතට එන තරහක් යටපත් කරගන්න පවා මේ තරම් වෙහෙසක් දරනවනම් ලෝක සත්වයා භාග්‍යතුන් වහන්සේ කාගේවත් උදව්වක් උපකාරයක් නැතුව පින්වත්නි තරහ කියන එක සදහටම ප්‍රහාණය කරගත්තා කියනකොට උන්වහන්සේව සරණ යන්න අපිට අසරණකමින් මිදෙන්න ඒකම හේතුව. පින්වත්නි අපි මේ ලෝක සත්වයා දිහා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයේ තියෙන අසරණකම දකිනකොට ඒ ඇතිවෙච්ච මහා කරුණාව ගැන අපිට තේරෙන විදිහට අද අපි සාකච්ඡා කරමු. ඇත්තටම මේ ලෝකයේ තුල අපි හැම කෙනෙක්ම අපිට ඒ ගිය තැන හිත ඇලෙන තැන්, හිත බැඳෙන තැන්, උපාදාන වෙන තැන් එක්ක පින්වත්නි අපි සමහර වෙලාවට කොච්චර ඒවෙන් ගැලවෙන්න බැරුව පීඩා විඳිනවද කියන එක මේ කාලේ බොහෝ සිදුවීම් එක්ක ඔබ දකිනවා. බලන්න හිතලා මේක සුගති ලෝකයක්. මේ සුගති ලෝකෙක ඇවිල්ලත් මිනිස්සු දැන් බයෙන් ජීවත් වෙනවා. මේ ආසන්නම කාලේ කොරෝනා වෙසනේ නිසා, මේ වසංගතයක් නිසා ලෝකයා දුක් විඳිනවා. මේ වගේ වසංගත එනකොට මේ සුගති ලෝකෙක මෙහෙම මිනිස්සු බයෙන් ජීවත් වෙනවා නම් දැන් අපේ රටේ මිනිස්සුන්ට ටික ටික බය අඩු වෙලා දැන් ඔන්න ආපහු පොඩ්ඩක් වැඩි වෙගෙන එනවා. හැබැයි පින්වත්නි මේක ලෝකයේ තත්වෙත් එක ගත්තම ඔබ හිතන්න එපා මේ දැන් මහා සැනසිලිදායක පරිසරයක් අපේ රටේ නෙමෙයි ලෝකෙම උදා වෙලා ඉවරයි කියන එක හිතන්න එපා. නිදහසක් ගත්තේ ටික කාලයකට විරාමයක් වගේ කියලා හිතාගන්න. මොකද දැන් ලෝකේ අපිට අද දවසේ මට ආරංචි වෙච්ච එක්තරා කියන්නේ මම ඔබට කියනවා මේ ප්‍රවෘත්ති කියන්නේ නැහැ. මොකද හේතුව ඇත්තටම හැමතිස්සෙම ප්‍රවෘත්ති ඇහෙනවනේ. නමුත් මේ ලෝකේ තියෙන මේ අසරණකම අතානෝ මේ තියෙන රැකවරණයක් නැති බව ඇතුලේ අපි හිතුවට මේ සුගතිය ඇතුලේ මහා ලොකු රැකවරණයක් තියෙනවායි කියලා. අපි කතා කරමු අපි ඉන්න අයන්න ඉඳලා අපි ඉන්න තැන ඉඳලා මේක කතා කරමු පංචස්කන්ධය තුල තියෙන අසරණකම දක්වාම. ඒක ටික ටික අපි කතා කරමු පිළිවෙලකට. ඇත්තටම මට මේ අද ආරංචි වෙච්ච සිද්ධියක් කියලා කිව්වේ මොකද්ද දන්නවද? පින්වත්නි දවස් 4ක් කියන්නේ පැය 100ක් ඇතුලේ ඔබ දන්නවා පැය 100ක් කියලා කියන්නේ ඊටාම පොඩි කාලයක්නේ. මේ දවසකට පැය 24ක් තියෙනවා. එතකොට පැය 100ක් ඇතුලේ මේ ලෝකයේ කොරෝනා රෝගීන් මිලියනයක් හොයා ගන්නවා. ලක්ෂ 10ක් හොයා ගන්නවා පැය 100ක් ඇතුලේ. ඊටත් වඩා මේකේ තියෙන භයානකකම මේ පැය 100 මේ ආසන්න පැය 100 ඇතුලේ කොරෝනා වෙසනේ නිසා මිය යනවා පින්වත්නි ලක්ෂ 6ක්. එතකොට ඔබ හිතන්නේ ඉස්සර ලක්ෂ ගණනින් මිය යන්න මාස ගණන් ගෙවුණා. හැබැයි දැන් මේ වෙනකොට පැය 100ක් වගේ දවස් මේ කීපයක් ඇතුලේ රෝගීන් ලක්ෂ 6ක් මේ ලෝකෙ මිය යනවා. ඉතින් ඔබ එහෙනම් හිතන්න පොඩි විවේකයක් අපිට දැන් ලැබුණා. ටිකක් අර ගෙවල් වලට හිර වෙලා හිටපු අයට චුට්ටක් එළියට බහින්න. හැබැයි ගණන් ගත්තේ නැහැ. ඔහේ ඇවිද අපි කාලේ ගෙව්වා මිනිසුත් එක්ක. බොහෝ දෙනා ඔහේ මිනිස්සු අස්සේ ගැවසුණා කිසිම ආරක්ෂාවක් නැතුව සෞඛ්‍ය ආරක්ෂාවක් නැතුව. හැබැයි දැන්
ඉදිරියට තව තේරෙයි මේ යන තත්ත්වේ ලෝකෙටම පාලනයක් කරගන්න බැරි වෙවි මේ යන ආකාරයට දැනෙනවා. පුදුම විදියට මිනිස්සු මරණයට පත් වෙන්න පුළුවන්. පින්වත්නි මේ සුගතියක්නේ. දැන් අපිට මෙහෙම මිනිස්සු මැරෙනවා මේ වගේ වසංගත එනවා මේක සුගතියක්. ඔය ඇත්තෝ මේවා ඇහෙනකොට සංසාරේ බයම නෙමෙයිද ඇති කරගන්න ඕනේ. අපිට සසරේ යමක් ඇහෙනකොට පේනකොට දැනෙනකොට සංසාරේ ගැන කලකිරෙන්න පුළුවන් නම් සමහර වෙලාවට පුංචි දරුවන්ව දූෂණය කරලා දාලා අපිට ආරංචි වෙනවා. සමහර වෙලාවට එක්කෝ තමන්ගේ පුංචි දියණියක් දූෂණය කරපු එක දරා ගන්න බැරුව තාත්තා අර දූෂකයව මරනවා මේ වගේ සිදුවීම් ආරංචි වෙනවා. පින්වත්නි සංසාරේ බයම නෙමෙයිද දකින්න ඕනේ. ඒ පුංචි දරුවා බවට පත්ුනේ යම්කිසි දිනක යම්කිසි මේ සසරේ කවදා හෝ දවසක මම පුංචි ඒ දරුවා බවට පත්ව මේ සුගති ලෝකෙක රැකවරණයක් ඇතැයි හිතන සුගති ලෝකෙක උපත ලබලා ඉද්දි පින්වත්නි මට සිද්ධ වුණොත්ින් ඔය වගේ ලදරු කාලෙම සල්ලාලේකුගෙන් දූෂණයට පත්වෙන්න ඔබ හිතන්න මේවා ඇහෙන දැනෙන හැමතැනම තමන්ට තමන් ගැනම සංසාරේ කලකිරිලා වීරියක් ඇති කරගන්න තමයි මේ හැම අවස්ථාවක්ම ආශිර්වාදයක් වගේ තියෙන්නේ කියලා හිතන්න. මේ ලෝකෙ පින්වත්නි ඇත්තටම රැකවරණයක් නැහැ. කොයි ලෝකෙ කොතන ගියාමද රැකවරණයක් තියෙන්නේ? දැන් ලෝකික ඉපදිච්ච සත්වයා ජරාව කරා මරණය කරා ගෙන යාම නිසාම රැකවරණයක් නැහැ. ඔබට මතක ඇති ගියවර දේශනාවේදී මං කියලා දුන්නා වදකේ කඩුවක් ඔසවගෙන පස්සෙන් එනවනම් හැම තැනම අපි යන තැන ඒ වදකයා කඩුව ඔසවගෙන එන්නේ ආදරයට නෙමෙයි අපිව රකින්න නෙමෙයි අපේ ගාඩ් එකට නෙමෙයි මේ වදකයා එන්නේ පින්වත්නි අපේ බෙල්ල කපා අපේ හිස ගසා දාලා කොතන හරි මරණයට අපිව පත් කරනවා කියලා ඒකාන්ත නියමයකින් ඒකාන්තයෙන්ම මේක කරනවා කියන නියමයක් ඔහුට තියෙනවා. මේ වදකයා හැම තිස්සෙම අපේ පිටිපස්සේ ඉන්නවා. කඩුව ඔසවගෙන ඉන්නවා. කොතන හරි ඉඩක් ලැබිච්ච ගමන් ඔහු අපිව මරණයට පත් කරනවා. අපේ හිස ගසා දානවා. පින්වත්නි මේ වදකයා වගේ තමයි මරණය. ඒ කියන්නේ මරණය කියන වදකයා හැම තිස්සෙම අපේ පිටිපස්සේ ඉන්නවා. අපි දන්නේ දැන් මේ වෙලාවේ මම net fm මැදිරියේ ඉන්නවා. අපි කොතන මේ මැදිරියට එනකොට මම මග එන අතරේ ඉවර වෙලා ආයි යන අතරේ කොතනද කොහොමද කවුද දන්නේ පින්වත්නි? ඕනෑම තැනක ඒ වදකයා මගේ පිටිපස්සෙනුත් ඉන්නවා කඩුව ඔසවගෙන. ඔබේ පිටිපස්සෙනුත් ඉන්නවා. තියනවද පින්වත්නි රැකවරණයක්? මරණය කොතන කොයි විදිහට එයිද? ඒ මැරිච්ච කෙනා කොහෙ ගිහිල්ලා උපදීද? දැන් අපි ජීවිතේ මරණයට වැඩිය ප්‍රශ්නේ තියෙන්නේ මැරිලා උපදින තැන. සංසාරයේ ඔබ හිතන්න මේ ලෝක සත්වයා විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටික නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කොච්චර ලෝකේ ඉන්නවද? නියත මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ ඔබ හිතන්න මේ සාමාන්‍යයෙන් අපි අතර ඕන තරම් ගැවසෙන බෞද්ධයි කියන අය අතරේ පවා නියත මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. සමහර ලාවට ආයි උපදිනවා කියන එක සැක කරනවා. සතර අපාය උපදිනවා කියන එක සැක කරනවා. දිව්‍ය ලෝකයක් තියෙන කියන එක සැක කරනවා. කර්මඵල කියන එක සැක කරනවා. සමහර විටනවා ඔය පිම්පව් කියලා ලැබෙන සැප දුක නිසා විපාක විදිහට දෙවියන් අතර උපදින අය අපාය උපදින අය කියන්නේ ඉතින් ඔය මේ මිනිස් ලෝකෙම පේනේවා තමයි. ඔය හොඳට සැප විඳින මිනිස්සු තමයි දෙයියෝ කියන්නේ. ඔය කුෂ්ඨ හැදිලා එක එක විදිහට දුක් විඳින මිනිස්සු තමයි අපාය කියන්නේ. ඔය විදිහට මිනිස්සු විවිධ දෘෂ්ටිගත වෙලා තියෙනවා පින්වත්නි. ඔබ හිතන්න කර්මඵල ගැන මේ සසර ස්වභාවය ගැන ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටියකට කෙනෙක් එනවා නම් මෙයාට තියෙන ලෝකේ ඒකාන්තයෙන්ම උපත් දෙකයි. මේක හරිම භයානකයි. ඇයි ඒ? දැන් හිතන්න බුදුරජාණන් වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් සුගතියේ ඉපදිලාම නැද්ද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි එහෙම ඉපදිලා නැද්ද කියලා බලනකොට කල්ප 100ක් පස්සට බැලුවා බලනකොට
උන්වහන්සේ දකිනවා එකම එක කෙනෙක් විතරක් ඉපදිලා තියෙනවා සුගතියේ. හැබැයි එයාටත් නියත මිත්‍යා දෘෂ්ටි තිබ්බට කර්මය ගැන පොඩි විශ්වාසයක් තිබිලා තියෙනවා. හරි එහෙම හරි යන්තම් තිබිලා තියෙනවා. නමුත් කල්ප 100කටම එක්කෙනයි. මට නම් හිතා ගන්න බෑ ඒක තේරුම සුගතියක උපදින්න තියෙන ප්‍රධාන තීරක කාරණේ වගේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක. පින්වත්නි සම්මාදිට්ඨිය ආකාර දෙකක්නේ. එකක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති වෙන අවබෝධය. මෙන්න මේ සම්මාදිට්ඨියට යම්කිසි කෙනෙක් බැස ගන්නවා නම් ඒ සම්මාදිට්ඨියට බැසගත්ත කෙනා සදහටම සතර අපායන් නිදහස් වෙනවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන ඊට වඩා ප්‍රාථමික මට්ටමේ තියෙන, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට වඩා ප්‍රාථමික මට්ටමේ තියෙන ලෞකික සම්මාදිට්ඨියට කාට හරි එන්න බැරි වුණා නම් ලෞකික සම්මාදිට්ඨිය කියලා අර්ථකථනය කළේ මොකද්ද පින්වත්නි? මම කර්මය පිළිගන්න එක, පින පිළිගන්නවා, පව පිළිගන්නවා. මේ කරන කර්මවලට හොඳ කර්මයක් කළොත් හොඳ විපාක, නරක කර්මයක් කළොත් නරක විපාකයක් තියෙනවා කියලා කර්ම විපාක පිළිගන්නවා. අන්න එහෙම පිළිගන්න පුළුවන් කාට හරි විශ්වාසයක් තියෙනවා නම්, කාට හරි ඒ වගේ පිළිගන්න පුළුවන් සම්‍යක් දෘෂ්ටියක් ලෞකික වශයෙන් තියෙනවා නම් පින්වත්නි ඒ අය විතරයි සුගතිය උපදින්නේ. දැන් එහෙනම් අපි ගණනය කරලා බලමු නිකන් දැනට ලෝකයේ මේ කර්මඵල ගැන විශ්වාසය තියන අය කොච්චර ඉන්නවද? දැන් මේක කියනකොට මොන සමහරුන්ට මේව විශ්වාස කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ ගණන් හදලා බලනවා ඔය පිම්පව් ගැන දන්නේ ලෝකෙ කී දෙනාද? සමහර රටවල ඉන්න අය පිම්පව් ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ, අහලත් නැහැ, දන්නෙත් නැහැ, හිතලත් නැහැ. එතකොට ඔබ වහන්සේ කියන්නේ ඒ වගේ රටක ඉන්නේ ඒ රටේ ඔක්කොමල කට්ටිය අපාය යනවා කියලාද? ඔව්. දැන් මෙහෙම කිව්වම ඔබට ඒක හිතා ගන්න බැරිය. ඔව්. ඒක එච්චරටම අසරණයි. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් එයි. ඉතින් එහෙම ගියාම මේ සුගතියට එන්නේ කොහොමද මේ මිනිස්සු ඉතුරු වෙන්නේ? මම ඒ ඔක්කොම තේරුම් කරලා දෙන්නම්. කිසි සැකයක් ප්‍රශ්නයක් තියාගන්න එපා. කියන ටික හොඳට අහගෙන ඉන්න. පින්වත්නි මේ සංසාරේ කර්මඵල පිළිගන්න බැරි කිසි කෙනෙක්, මේ ගැන අදහන් නැති, මේක පිළිගැනීමක් නැති කිසි කෙනෙක් සුගතිය උපදින්නේ නැත්තම් ඔන්න තව කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් එහෙනම් ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලෙට කොහොමද කට්ටිය සුගතිය යන්නේ කියලා. එතකොට ඒ කාලෙට හැමෝම දුගතියද යන්නේ කියලා මම ඔක්කොටම උත්තර දෙන්නම්. හොඳට අහගෙන ඉන්න එක විතරක් කරන්න. පින්වත්නි අපි මේ සසර තුල දකිනවා මේ මනුස්ස ලෝකේ ඉපදලා ඉන්න කෝටි 700 මහා ගොඩක්, සහ අපිට හිතෙනවා මේ තමයි ඉන්න ඔක්කොම කට්ටිය වගේ. හරිද? ඊට අමතරව නිකන් ওই තිරිසංගත සත්තු ටිකත් එකතු කරගෙන අපි හිතනවා ඒගොල්ලෝයි මේ කට්ටියයි මේ මිනිස්සුයි ওই ටික තමයි වගේ. පින්වත්නි දෙවියන් අතරයි බ්‍රහ්මයන් අතරයි ඉන්න සියලුම දෙව් බඹුන් ඔක්කොමලා එකතු කරලා ගානක් අපි හදාගමුකෝ මේ මෙච්චරක් ඉන්නවා කියලා. ඔය මුළු ගානම එකතු කරාම ඒ අයයි මේ මිනිස් ලෝකේ ඉන්න සියලුම මිනිස්සු ටිකයි. දැන් මෙතන කෝටි 700 ගානක් ඉන්නවනේ. ඔය ඔක්කොමලා ටික එකතු කරමුකෝ. එතකොට දැන් ඔන්න දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන මේ ලෝක ඔක්කොගෙම ඉන්න සුගතිය කියලා ඉන්න ඔක්කොම එකතු කරමුකෝ. ඒකෙදි භූමාට දෙවියන් අතර ඉන්න දෙවිවරු වෙන්න පුළුවන්. චාතුම් මහරජගේ තාවතින්සි ආමිතුසිත නිම්මාන රතිය පරිනිම්මිත වසවති ඔය ඕන සදෙව් ලෝකෙක ඉන්න දෙවිවරු වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක, රූප බ්‍රහ්ම ලෝක, එහෙම නැත්නම් අරූප බ්‍රහ්ම තල, මේ ඕනම තලයක ඉපදලා ඉන්න බ්‍රහ්මයෝ වෙන්න පුළුවන්. ඔක්කොමලා එකතු කරමුකෝ. පින්වත්නි ඔය සියලු දෙනාම එකතු කරාම මුළු ගානක් එනවා නේද? ඒ මුළු ගානම එකතු කරාම ඊට වැඩිය ඉන්නවා පින්වත්නි පෙරේත ලෝකයේ පෙරේතාත්ම. ඊට වැඩිය ඉන්නවා පෙරේතාත්ම. එන හිතන්න මිනිස් ලෝකෙටත් දෙවියන් බ්‍රහ්මයෝ ඔක්කොමලාගේ එකතුවට වැඩිය පෙරේතයෝ ඉන්නවයි කියලා කිව්වම ඔබ තේරුම් ගන්න. එතකොට පෙරේතයන් කොච්චර ඇද්ද? දැන් පෙරේත කියනකොට මම නිකන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න කියන්නම්. සාමාන්‍යයෙන් මේ ප්‍රේතයන් ඉන්නවා මිනිස්සු වාසය කරන ප්‍රදේශات ඇසුරු කරගෙන නොපෙනී. මේවා පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එතනම තමුන් නැහේ නියත මිත්‍යා දෘෂ්ටි බවට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ
පොඩ්ඩක් නිහඬව තේරුම් ගන්න මේ කියන කාරණාව. මේ සසරේ ස්වභාවය කාටවත් කියලා රවට්ටන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. පෙරේතාත්මවල പ്രേත ලෝකයේ උපන්න සත්වයන් මිනිස්සු ඇසුරු කරන තැන්වලත් ඉන්නවා. උදාහරණයකට ගෙයක් ඇතුළෙත් ඉන්න පුළුවන්. ගෙයක් ඇතුළේ ඉන්න පුළුවන් කියලා කියන්නේ සමහරලාට බුදුරජාණන් වහන්සේ පෙන්වන තමන්ගේ මියගිය කෙනෙක් ගෙවල් වල අහුමුළු ASCIIත් ඇවිල්ලා ඉන්න පුළුවන්. සමහර පෙරේත ආත්ම ශරීරවලට වැහෙන අවස්ථාවක් තියෙනවානේ. එතකොට මිනිස්සෙගේ ඇඟක් ඇතුළෙත් එහෙම ඉන්න අවස්ථා තියෙනවා. එතකොට ගෙයක් ඇතුළේ සහ මිනිස්සෙගේ ඇඟ ඇතුළේ විතරක් නෙමෙයි. මිනිස්සේ කවදාකවත් ඉන්න හිතියා හිතන්නේවත් නැති සමහර තැන්. එහෙම එක තැනක් හැටියට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අසුචි වල, වැසිකිලි වල, ඒ වගේ තැන්වලත් පෙරේත ආත්ම ඉන්නවා. දැන් ඔබ හිතන්න එක වත්තක් ගත්තොත් එහෙම ඒ වත්තේ පදිංචි වෙලා ඉන්න අය දැන් මේකෙදී සමහරුන්ට බය හිතේ අම්බෝ පෙරේතයෝ එච්චර ඉන්නවනේ අපේ වත්තේ කොච්චර පෙරේතයෝ ඉන්නවද දන්නේ හාඳුරන්නේ බය බෑ කියලා. අපිට තිරිසන් සත්තු දැක්කම බය හිතෙන්නේ නැහනේ. ඒ වගේ තවත් එක්තරා ආත්මයක් මේ සංසාරේ යන තවත් ජීවි කොට්ටාසයක්. පින්වත්නි, වැසිකිලි වලේ පණුව හිටියා කියලා ඔයත් බය වෙන්නේ නැහනේ. ඕකේ ඉන්න පණුවෝ විවිධ එක අර අසුචි කන සත්තු කොච්චර හිටියද කියලා ඔබට බයක් එන්නේ නැහනේ වැසිකිලි වලේ. පෙරේතයොත් ඒ වගේම තවත් එක්තරා ජීවීන් පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ පැහැදිලිව තියෙනවා ත්‍රිපිටකය තුළ අසුචි වලවල් වල ඉන්න පෙරේත ආත්ම ගැන. ඒක පින්වත්නි බොහෝ විට තියෙන දෙයක්. ඒ කියන්නේ කර්ම විපාක විදියට අසුචි වලේ උපදිනවා. අසුචි වලේ එක අපිට එක උපදින සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එක පෙරේතෙක් එක අසුචි වලක නෙමෙයි. නිකන් එක වලකට අරක් ගත්ත එක පෙරේතය ගානේ නෙමෙයි. සමහරලාට එක වලක එක පෙරේතයෙක්ගේ මත තව පෙරේතය උපදිනවා. මම මේ කියන්නේ මේ මගේ හිතන දෙයක්වත් කවුරු හරි කියපු එකක්වත් ඇහිලා නෙමෙයි. සූත්‍ර පිටකේ බුද්ධ වචන තුල තියෙන කාරණා මේ කියන්නේ. කවුරු හරි මේ ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඔබට යොමු කරන්නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු මේ දේශනාව අවසානයේ ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඔන්න යොමු කරන්න ඉඩක් මං මේ වෙලාවේ සිහිපත් කරන්නම්. බික්කු ගෝතම කියන නමින් YouTube නාලිකාවක් තියෙනවා මගේ නිල විදිහට පවත්වන සමාජ ජාල මේ දේශන අහන්න බලන්න තියෙන වේදිකාව. ඉතින් බික්කු ගෝතම YouTube නාලිකාවේ මේ වෙලාවේ මැදිරියේ ඉඳලා කරන මේ දේශනේ සජීවීව ඔබට බලන්නත් හැකියාව තියෙනවා. එහි ඔබට අදහස් පළ කරන්න පුළුවන්. කමෙන්ට් එකක් විදිහට ඔබට තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නවලදී ගැටලුවක් යොමු කරන්න. අනිවාර්යෙන් අපි දේශනාව අවසානයේදී පිළිතුරු දිය යුතු දෙයක් තියෙනවා නම් උත්තර දෙන්න. පින්වත්නි, ඔබ හිතන්නේ එක වැසිකිලි වලක එහෙනම් පෙරේතාත්ම කීපයක් ඉන්නවා නම් එක වැසිකිලි වලක. එතකොට පින්වත්නි නිවසෙත් පෙරේතයෝ ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේම බුදුන් ඉතින් පෙන්නලා තියෙනවා නම් නිවසක උනත් ඉන්න පුළුවන් ය කියලා. නිවසක උනත් ඉන්න පුළුවන් කියනකොට සමහරලාට දොර මුල්ලක් අස්සේ උනත් ඉන්න පුළුවන් කියනවා. මේ සසරේ අසරණ සත්වයන් පින්වත්නි මිනිස්සුන්ගේ ශරීරය ඇසුරු කරගෙන සත්වයන්ගේ ශරීරය ඇසුරු කරගෙනත් එහෙම ඉන්න පුළුවන් කියලා කියනවා නම් ඔබ කල්පනා කරන්න එක වත්තක් ඇතුලේ මිනිස්සෙක් ඉන්නේ වැසිකිලි වලවල් ඇසුරු කරන්නේ මේ මිනිස්සෙක් ඉන්නේ නිවස ආශ්‍රය කරගෙන. බල්ලෙක් ගත්තොත් එහෙම නිවස ආශ්‍රය කරගෙන. හැබැයි මිනිස්සෙක් ඇසුරු කරන්නේ නැති තැනොත් මිනිස්සු ඇසුරු කරන තැනොත් කියන දෙතැනම අතරේ පෙරේතයෝ ඉන්නවා නම් එහෙනම් වැඩියෙන් ඉන්නේ කවුද? පෙරේතයෝ. ඒ කියන්නේ මිනිස්සු ඇසුරු කරන තැනක් ඉන්නවා නම් පෙරේතයෝ, ඇසුරු කරන්නේ නැති තැනක් ඉන්නවා නම් එහෙනම් මිනිසුන්ට වඩා වැඩිනේ. මොකද පෙරේත ආත්ම සමහර වෙලාවට කුණු ගොඩවල් නොයෙකුත් අපිරිසිදු තැන් විවිධ විදියට මේ මිනිස්සු කොහෙත්ම ඇසුරු කරන්නේ නැති ගැවසෙන්නේ නැති තැන් වලත් ඉන්නවා. ඊට පස්සේ මිනිස්සු හරි සුඛෝපභෝගී කියලා කතා කරන මහා සැපවත් කියලා පෙන්නන ඇතැම් විවිධ මේ හොටෙල් හෝ යමක් අපි හිතමුකෝ. එවැනි දෙයක වුණත් පින්වත්නි සමහර වෙලාවට බැදපු පිළිගඳ විවිධ දේවල් වලට ආසාවෙන් එන පෙරේතාත්ම ඉන්නවා. පින්වත්නි එහෙමනම් අපිට හිතන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ සංසාරේ
දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියන ඔක්කොම ලෝක ටික එකතු කරාම මේ සියලු දෙනාටම වඩා පෙරේතයෝ වැඩි කියන එක ඔබ තේරුම් ගන්න. එතකොට ඒ පෙරේතයෝ ටිකයි අර කියපු මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන සියලු දෙනයි ඔක්කොමලා එකතු කරාට පස්සේ ඔය සියලුම දෙනාට වැඩිය පින්වත්නි ඔබ දන්නවද තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා. මම මේ ඔබට පෙන්වන්නේ මිනිස් ලෝකේ මිනිස්සු මම කියන්නේ මොකද්ද කියන එක දැන් ඔබට චුට්ටක් කියන්නම්. මිනිස් ලෝකේ මිනිස්සු නියත මිත්‍යා දෘෂ්ටි නිසා මැරිලා දුගතිය යනවා නම් මේ සුගතිය මෙච්චර සෙනග ඉන්නේ කොහොමද කියන එකට උත්තරය තමයි මේ දීගෙන යන්නේ. හරිද? එතකොට තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්තු එහෙනම් අර කිව්ව පෙරේතාත්මයි අර කිව්ව දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියන සියලුම සෑම සුගති ආත්මවල ඉන්න අය ඔක්කොමලගේ එකතුවට වැඩිය තිරිසන්ගත සත්තු ඉන්නවා. දැන් ඒක අපිට තේරෙන්නේ නැද තිරිසන් ලෝකේ තිරිසන් සත්තු අතර ගත්තම මේ මිනිස් ශරීරය ඇසුරු කරගෙන මේ ශරීරය ඇතුලේ කොච්චර සත්තු ඉන්නවද? සමහරලාට පණුව නොයෙකුත් සත්තු වර්ග මේ ශරීරය ඇසුරු කරගෙන ඉන්නවා. මේ ශරීරේ පණුව ඉන්නවද නැද්ද කියලා ඔබට සැකයක් තියෙනවා නම් හොඳට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් අහන්න මේ ශරීරේ පණුව ඉන්නවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු සියලුම පණුවන් නම් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. එච්චරට මේ ශරීරය ඇසුරු කරගෙන පින්වත්නි ඇතැම් පණුව වර්ග ඉන්නවා. හැබැයි මේ ශරීරයෙන් මෙහා අපි දකින මේ ලෝකයේ විවිධ තැන් ගත්තට පස්සේ සමහර ලාවට ඔබ හිතන්න වර්ග මීටරයක ප්‍රමාණය එහෙම නැත්නම් වර්ග අඩියක ප්‍රමාණය පොළව කපාගෙන ගියොත් එතන කොච්චර සත්තු ප්‍රමාණයක් මේ පස් අස්සේ ඇහැට පේන සත්තු හම්බෙනවද? ඇහැට නොපෙනෙන සත්තු එහෙනම් කොච්චර ඇද්ද පින්වත්නි? තමන්ගේ නිවස ආශ්‍රිතව ගෙදර ඉන්නේ 4-5 දෙනා වෙන්න පුළුවන්. හැබැයි ඒ නිවසට අදාළ භූමියේ විතරක් පින්වත්නි ඔය විදියට පොළව ඇසුරු කරගෙන විතරක් ඇහැට පේන සත්තු කොච්චර ඉන්නවද? පින්වත්නි ඔහොම බලනකොට නිවස ඇසුරු කරලත් සත්තු ඉන්නවා, පොළව ඇසුරු කරලත් සත්තු ඉන්නවා, ගහක් ගලක් ගානේ ඇසුරු කරලා සත්තු ඉන්නවා. මේ ඉන්න සියලු සත්තු එක්ක බලනකොට අපි හරි පිරිසුදුයි කියලා හිතන සමහරලාට අපි බොන වතුර එකක පවා පින්වත්නි අපේ ඇස් දෙකට නොපෙනෙන අප්‍රමාණ සත්තු ඉන්නවා. මේ වතුර එකක ඉන්න සත්තු සම්බන්ධව අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් දැක්ක ලස්සන සිදුවීමක් මම ඔබට මතක් කරන්නම්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී කියනවා ස්වාමීනි මේ ජලය පානය කරන්න බැරි තරම් මේකේ සත්තු ඉන්නවනේ කියලා. දිවසින් දැකලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අනුරුද්ධ ඕක පෙරලා වළඳන්න. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පෙරුවට පස්සේ දකිනවා ඒත් සත්තු ඉන්නවා. මේ දිවසින් දකිනකොට අර නොපෙනෙන බොහෝ සත්තු මේ ජලයේ ඉන්නවා. උන්වහන්සේ දකිනවා. පෙරුවට පස්සෙත් කියනවා අනේ ස්වාමීනි මේක පෙරුවත් ඒත් ඉන්නවනේ කියනවා සත්තු. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා අනුරුද්ධ මේ දිවසින් බල ඉන්නයි පැන් වළඳන්නයි දෙකක් බෑ. දිවස පැත්තකින් තියලා පැන් වළඳන්න කිව්වා. මොකද මේ ඥාන සමාපatti වලින් දකින්න ගියොත් පින්වත්නි ලෝකේ ඉන්න පෙරේත ආත්ම නොපෙනෙන මේ වගේ සත්ව ජීවී ආත්ම එක්ක මේ සංසාරේ මොන තරම් ආත්ම ප්‍රමාණයක් අපිට නොපෙනෙනා වූ මේ තිරිසංගත പ്രേත ආත්මවල ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම් ජලයක එච්චර ඉන්නවා. අපි සමහර වෙලාවට පින්වත්නි මේ ඔබ හිතන්න සමහර වෙලාවට ඔය තියෙන මහා සාගරේ තිමි තිමිංගල තිමිර පිංගල අසුර නාග ආදී අපි හිතන්නවත් බැරි සත්තු බොහෝ ඉන්නවා. මේ ලෝකවල ඉන්න විවිධ සත්තු මේ මිනිස් ලෝකේ ඇසුරු කරලා අපිට පේන තිරිසංගත සත්තු විතරක් නෙමෙයි දිව්‍ය ලෝකේ ඇසුරු කරගත්තු සත්තුත් ඉන්නවා. දිව්‍ය ලෝකේ ඉන්නවා ගිරව්, දිව්‍ය ලෝකේ ඉන්නවා මොනරු, දිව්‍ය ලෝකේ ඉන්නවා කුරුල්ලෝ, දිව්‍ය ලෝකේ ඉන්නවා උකුස්සෝ. ඔබට කියනකොට හිතා ගන්න බැරි වෙයි. දේශනවල තියෙනවා පින්වත්නි. තිරිසංගත තිරිසං ආත්ම විවිධ විදිහට දැන් මේ සුගතිය කියන මනුස්ස ලෝකයේ ඇසුරු කරලා තිරිසංගත තිරිසන් ලෝකේ සත්තු ඉන්නවා. පූසා බල්ලා ආදී සත්තු නිවසක් ඇසුරු කරලා මිනිස්සුන්ගේ ඇසුරේ හිටියත් ඉන්නේ දුගතිය ආත්මිකයි. එතකොට ඔබ හිතන්න මේ තිරිසංගත සත්තු කොපමණ ඉන්නවද කියන එක තේරුම් ගන්න මං ඔබට මෙහෙමත් පොඩ්ඩක් උදාහරණයක් විදිහට කියන්නම්. දැන් බලන්න සමහර වෙලාවට
ඔබ ඉන්න ප්‍රදේශය ඇසුරු කරගෙන දැන් මං ඔබේ ප්‍රදේශෙ නෙමෙයි මං මේ වෙලාවේ ඉන්නේ බම්බලපිටිය ප්‍රදේශෙනේ මේ net fm මැදිරිය තියෙන්නේ. එතකොට දැන් මේ බම්බලපිටිය පැත්ත ගත්තොත් මේ ප්‍රදේශේ එක සත්ත්ව කොට්ටාසකින් අපි කූඹි කියන අයගෙන් විතර කූඹි කියන අය ඇහැට පේන අය බහුතරයක් කූඹි ඇහැට පේනවා. කූඹි කියන ඇහැට පේන අයගෙන් ගත්තත් පින්වත්නි ඒකේ තව වර්ග ඉන්නවනේ. නයි කූඹි ඉන්නවා, කළු කූඹි ඉන්නවා, එක එක කූඹි වර්ග ඉන්නවා. ඕකේ අපි කළු කූඹි විතරක් ගමු. බම්බලපිටියේ විතරක් කළු කූඹි කොච්චරද? බම්බලපිටියේ. එතකොට බම්බලපිටියේ නයි කූඹි කොච්චරද? බම්බලපිටියේ ඇඹලයි කොච්චරද? බම්බලපිටියේ කඩි කොච්චරද? ඔය විදියට බම්බලපිටියේ ඉන්න කූඹි වර්ග ඔක්කොම බලන් ගියාම පින්වත්නි බම්බලපිටිය කියන්නේ කොළඹත් බොහොම චූටි තැන ප්‍රදේශයක්නේ. එතකොට මේ කොළඹ අනිත් ප්‍රදේශ ගත්තම මහරගම කළු කූඹි කොච්චරද? මහරගම නයි කූඹි කොච්චරද? මහරගම කඩි කොච්චරද? මහරගම මේක මේ දේශනේට අපිට නගරයි ඔක්කොම සත්තුයි කියන්න බෑ. මං කියන එක තේරුම් ගන්න. එතකොට පින්වත්නි කොළඹ දිස්ත්‍රික්කය තුල විතරක් කළු කූඹි ඔක්කොම බලද්දි කොච්චරද? ඔබ හිතන්න මිනිස් දැන් මේ තිරිසන් ලෝකේ සියලුම තිරිසන් ආත්මගත සත්තු අතරින් කළු කූඹි කියන්නේ මේ එකම එක පොඩි ප්‍රමාණයක්නේ. හරි එතකොට පින්වත්නි ඔවුන් විතරක් කොළඹ විතරක් කොච්චර කොළඹ මිනිස් ජනගහනෙත් එක්ක හිතන්න ඔබට මේක ප්‍රදේශයක දැන් නුගේගොඩ මහරගම වගේ එක ප්‍රදේශයක් ගත්තම ඒකේ ඉන්න මුළු කළු කූඹි ප්‍රමාණයට වඩා මේ ඒ කියන්නේ මුළු කළු කූඹි ලංකාවේ ඉන්න මුළු මිනිස්සුන්ට වැඩිය ඉන්නවා. අර මේ අපි නුගේගොඩ ගත්තොත් නුගේගොඩ ඉන්න මුළු කළු කූඹි ප්‍රමාණය ලංකාවේ ඉන්න මුළු මිනිස්සුන්ට වඩා වැඩි ඇති. ඉතින් එතකොට පණුව ගත්තම පණුව වර්ග හැම දෙයකම සමනලයෝ ගත්ත සමනලයෝ වර්ග බල්ලොන් ගත්ත හැම සතෙකුගේම මේ විවිධ වර්ග ඉන්නවනේ පින්වත්නි. එතකොට හූනෝ ගත්තම කැරපොත්තොද අපිට ඇහැට පේන සත්තු පින්වත්නි ඇහැට නොපෙනෙන සත්තුනේ ඊට වඩා වැඩි. එතකොට මේ කියන්න උත්සාහ කරන්නේ ගොඩබිම සත්තු ගැන. එතකොට ගොඩබිම තියෙන්නේ සාගරයට වඩා ඊටාම අඩුවෙන් කියන එක ඔබ දන්නවා. සිතියම දිහා අරගෙන බලන්න වැඩියෙන් තියෙන්නේ සාගරයේද ගොඩබිමද කියලා. එතකොට පින්වත්නි ගොඩබිම මෙච්චර සත්තු ඉන්නවනම් මේ මහා සාගරේ මොන්න තරම් සත්තු ඉන්නවද? සමහර විට එක සතෙක් ගත්තොත් බෙල්ලා කියන සත්තා ගත්තොත් එහෙම බෙල්ලා එක සතෙක් වුණාට බෙල්ලාගේ ඇඟේ වහලා තව කොච්චර සත්තු ඉන්නවද? මම ඔබට කිව්වා වතුරේ කොච්චර නොපෙනෙන සත්තු ඉන්නවද කියලා. එතකොට අපිට හිතා ගන්න බැරි තරම් මේ වගේ තිරිසංගත සත්තු මේ සියලු දෙනා අතරෙම පින්වත්නි එහෙනම් තේරෙන්නේ නැද්ද මිනිස්සු බ්‍රහ්මයෝ පෙරේත මේ දෙවියෝ පෙරේතයෝ ඔක්කොමලගේ එකතුවට වැඩිය තිරිසන් ලෝකේ තිරිසන් සත්තු වැඩි කිව්වේ ඒකනේ. දැන් ඊළඟට කියන්නේ ඊට වැඩිය කතාවක්. බ්‍රහ්මයෝ දෙවියෝ මිනිස්සු පෙරේතයෝ සහ ඔය කියපු ඔක්කොම තිරිසංගත සත්තු ඔය සියලු දෙනාගෙම එකතු කරාම ඊට වැඩි පිරිසක් නිරේ ඉන්නවා පින්වත්නි. එහෙනම් ඔබ විශ්වාස කරන්න මේ කෝටි 700 මොකද්ද? මේ කෝටි 700ම ගියත් එක සැරේට නිරේ. ඒ නිරේ ඉන්න මුළු නිරිසතුන් අතරින් පින්වත්නි දැනෙන්නේවත් නැහැ මේ කෝටි 700ම ගියත්. එතකොට ඔබ එතකොට කවුද ආයි මනුස්ස ලෝකෙට එන්නේ? කොහොමද හාමුදුරනේ මෙච්චර මිනිස්සු උපදින්නේ එහෙනම්? එන්න ජනගහන වැඩි වෙන්නේ කොහොමද? පින්වත්නි ඒකට හේතුව මම ඔබට ඒක තේරුම් ගන්න ලස්සන උපමාවක් කියන්න මේ අටුවාවේ තියෙන. මේක අපි මීට පෙරත් සිත්නෙත් අසුපේ කතා කරපු ලස්සන උපමාවක්. හැබැයි මේ උපමාව මේ දේශනෙටත් ඕනේ. කතා කරද්දී පින්වත්නි ආකාශය දිහා බලාගෙන ඉන්නකොට වර්ෂාවක් වෙලාවක මේ ආකාශේ හැම තැනම වැහි බිඳු පිරීලා පේනව නේද අපිට ආකාශේ පුරාම. වැස්ස වෙලාවට ආකාශය දිහා බලාගෙන ඉද්දි ඒ පැත්ත බැලුවත් මේ පැත්ත බැලුවත් පිටිපස්ස බැලුවත් හැම තැනම ආකාශේ පුරාම වැහි බිඳු පිරීලා පේනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මහා කරුණාව කොපමණ ඇති වෙනව ඇද්ද? උන්වහන්සේ මේ ලෝක සත්වයා මරණයට පත්වෙන ලෝක සත්වයා එක මොහොතක එක ක්ෂණයක මරණයට පත්වෙන ලෝක සත්වයා මේ ලෝකේ පුරාම ඔය විදිහට දකින්න පින්වත්නි එක ක්ෂණයක මරණයට පත්වෙන ප්‍රමාණය ඉතින් හිතන්න අච්චර නිරේ නිරිසතුන් ඉන්නවා නම් ඕකෙන් කර්ම ගෙවලා කී නිරිසතුන් ප්‍රමාණයක් ඒ නිරේ කර්ම අවසන් වීමෙන්
නැවත උපතක් කරා එනවද? නිරේන් කර්ම ගෙවලා අවසන් වෙලා නැවත උපතකට එන අය එක මොහොතක කොච්චරද? පින්වත්නි, තිරිසංගත ලෝකෙන් මැරෙන අච්චර තිරිසන් සත්තු අතරේ එක මොහොතක එක ක්ෂණයක කොච්චර ප්‍රමාණයක් නැවත ඒ ආත්ම වලින් තව කර්මානුරූපව උපත ලබනවද? පින්වත්නි, තිරිසංගත සත්තු එහෙම බොහෝ විට ආපහු තව ඒ තැන් වලටම වැටෙනවා. කලාතුරකින් තිරිසංගත ආත්මිකින් වාසනාව තීච්ච කෙනෙක් එක්ක ඒ කර්මය ගෙවලා වෙන පුරාණ පෙර පුණ්‍ය කර්මයක් හරි මතුවෙච්ච කෙනෙක් ආයේ මනුස්ස ලෝකයකට එහෙම එන්න පුළුවන්. අන්න ඒ වගේ එන අය තමයි පින්වත්නි නිකම් පෙරිලා එනවා වගේ ටිකක් තමයි මේ මව් කුසවල උපදින්නේ. ඒ උපදින අය ගැන පින්වත්නි කී දෙනාටද මෙලොව එළිය දකින්න භාග්‍ය ලැබෙන්නේ? බොහෝ දෙනෙක් සමහර ලාවට යන දවසකට ගබ්සා වෙන විදි බැලුවොත් එහෙම ලෝකේ අච්චර පෙරිලා මේ ලෝක සියලුම අර වැහි බිඳු ආකාශේ වැහි බිඳු වගේ මරණයට පත්වෙන එක ක්ෂණයක මරණයට පත්වෙන විශාල පිරිසකගෙන් පෙරිලා එන අයගෙනුත් පින්වත්නි කී දෙනාද මනුස්ස ලෝකේ උපත ලැබලත් එළිය දකින්න වාසනාවන්ත වෙන. පින්වත්නි, ඔබ මම එහෙම එළිය දැකලා ඒ මදිවට මේ ධර්මය අහන්නත් භාග්‍ය ලැබිලා පින්වත්නි ලෝකේ ඉන්න ඔය ඔක්කොම සත්වයන් අතරේ ඒ හැම දෙනාගේම අසරණකම අභියස අපිට සරණක් ලැබිලා නැද්ද? දැන් ඔබ හිතන්න මේ සරණ පුංචි දෙයක්ද? පින්වත්නි, අසරණකම ගැන කතා කරනවා නම් ওই විදියට විතරක් නෙමෙයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙන ස්වභාවය දකිනකොට, දුක්ඛ ස්වභාවය, මේකේ තියෙන අනාත්ම වූ ස්වභාවය, මේකේ තියෙන ශුන්‍ය වූ ස්වභාවය සිහි කරනකොට පින්වත්නි ඇති වෙන අසරණකම ඊටත් වැඩි. මේ ලෝක සත්වයක් කොතන ඉපදුනත් ජරා මරණ නිසා ලෝකේ අසරණ වෙන විදිහ දකින්නකොට පින්වත්නි ඔබ හිතන්න එහෙනම් මිනිස් ලෝකේ දැන් ඇවිල්ලා ඉන්න මේ අයගෙන් කී දෙනා සුගතිය නැවත උපදීද? මොකද නියත මිත්‍යා දෘෂ්ටිකයෝ ලෝකේ වැඩියෙන් ඉන්නේ. හැබැයි ඒකෙදි ඔබට හිතේ ඒ කියන්නේ බුද්ධ ආගම දන්න අය විතරද කියලා? නෑ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් පින්වත්නි බෞද්ධ නොවුනත් එයා මේ කරන දෙයකට විපාක තියෙන්න පුළුවන් කියලා පිළිගන්නවා. ඒ කියන්නේ මේ කරන දෙයට සැප ලැබෙන්න පුළුවන්, මේ කරන දෙයට දුක ලැබෙන්න පුළුවන් කියලා පිළිගන්න කෙනෙක් බෞද්ධ නොවන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය ඇත්තෝ හිතන්න බුද්ධ ශාසනයක් නැති කාලයක සුගතිය උපදින්න කවුරුවත් නැති වෙනවා. බුද්ධ ශාසනය නැති කාලෙත් කොච්චර පින්පව් පිළිගන්න අය ඉන්නවද? වැරද්ද හැටියට දකින අය, මේකට විපාක තියනවා කියලා හිතන අය ඉන්නවා පින්වත්නි. ඒ කර්මඵල පිළිගන්න ස්වභාවය ඇතැම් කෙනෙකුට තියෙනවා. දැන් සමහරව හිතනවා මේ දන් දෙනවා අය කියන තැන ලෞකික සම්මාදිට්ඨිය අනිවාර්යෙන් තියෙනවා කියලා. මම මේ ලෞකික සම්මාදිට්ඨිය ගැන චුට්ටක් කියපු හින්දා කියන්න ඕනේ. නෑ පින්වත්නි, දන් දෙන හැම කෙනාම ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා දන් දෙනව නෙමෙයි. සමහර අය ඉන්නවා නියත මිත්‍යා දෘෂ්ටිකව දන් දෙනවා. ඒ කොහොමද? දෙන දේ විපාක තියනවායි කියලා පිළිගන්නේ නැත්නම් කොහොමද එයා දන් දෙන්නේ? පින්වත්නි, සමහරව ඉන්නවා මේ ලෝකේ ආපහු උපදිනවා කියලා පිළිගන්නෙත් නැහැ. එයා මේ කරණේවට සැප විපාක ලැබෙනවා කියලා පිළිගන්නෙත් නැහැ, එහෙම දන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. හැබැයි කවුරු හරි අසරණ කෙනෙක් දැකලා හිත උණු වෙලා අර තියෙන සංවේදීකමට එයාට දන් දෙනවා. දැන් ওই ලෝකේ ප්‍රකෝටිපතියෝ ඉන්නවා අධ්‍යාපනය උදෙසා කියලා විශාල මුදලක් වැය කරමින් ලෝක ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියෝ ඕන තරම් කෝටි ගණනින් දන් දෙනවා. සමහරලාට ඉගෙන ගන්න දරුවන්ගේ අභිවෘද්ධියට කියලා කෝටි ගණන් දන් දෙනවා. සමහරලාට ඒ අය දන් දෙන්නේ මේ සැප විපාක ලැබේ, පිනක් ලැබේ ඕවා දැනගෙන නෙමෙයි. එතකොට ඔවුන් ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටික කියමු. ඔවුන් සමහරට ඔවුන්ගේ ආගමික සංකල්ප මත ඔවුන් පිළිගන්නවා ආය උපදින්නේ නැහැ කියලා. ඔවුන් සමහරට ඔවුන්ගේ ආගමික සංකල්ප මත සමහරට ඔවුන් පිළිගන්නවා ඔය මේ නැවත උපතක් නෑ වගේම මේවට විපාක තියෙනවා, එහෙම එකකුත් නෑ ඒගොල්ලන්ට පිළිගැනීම. පින්වත්නි, එතකොට එහෙම කෙනෙක් යන්නේ දුගතිය නම් ඒ දුගතියත් පෙරේතාත්මික ගිහිල්ලා බේරෙන්න බෑ.
එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ දෘෂ්ටිය බලවත් නම් නිරේ යනවා, බලවත් නැත්තම් තිරිසන්ගත ලෝකෙක උපදිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය. එතකොට අර අපි කියන අර වගේ පින් කරන කෙනා පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මැරිලා උපදින්නේ නැහැ කියන එකම පිළි අරගන්න කෙනෙක් අර වගේ කෝටි ගණනින් දන් දුන්නා නම් එයා පින්වත්නි සුගතියේ යන්නේ නැත්තම් කොහේ යයිද? එයා සමහර විට සැප ලබන තිරිසංගත සත්වෙක් වෙයි. එක්ක ගෙදරක බල්ලෙක් වෙලා සැප ලබෙදී අර කරපු පිනට සැප ලබනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටි නිසා තිරිසංගත ලෝකෙක ගිහිල්ලා මේ ලෝකේ මේ තියෙන අසරණකම දිහා බලනකොට අනේ මේ ලංකාවින් අයගෙනුත් කී දෙනෙක් සුගතියයිද කියලා හිතා ගන්න බැරි තරම් පින්වත්නි. සමහර වෙලාවට ඔබ හිතන්න කර්මඵල පිළිගත්තත් ඇතැම් අයට තියෙන ඇතැම් ඇබ්බැහිවීම නිසා ඇතැම් වෙලාවට පින්වත්නි සංසාරේ බය හරියට දැනෙන්නේ නැතිකම තුල එන වීරියම අධිකම නිසා ප්‍රමාදි බව නිසා මොන තරම් ශික්ෂාපද බිඳ ගනිමින් අකුසල් කරනවද? සමහරලාට බණ අහනවා. ඒ Tamanට අයින් කරන්න බැරි අකුසල් තියෙනවා. ඒවට ඇබ්බැහි වෙලා සමහරලාට බණ අහනකොට පින්වත්නි අපි ඇතැම් අය ඉන්නවා මත් වතුරට මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා, ඇතැම් අය බොරු කියන. දැන් සමහරු කියනවා හාන්දුරනේ ඔක්කොම ශික්ෂාපද රැකදැක මේ එකක් තමයි කඩින්න කියනවා, ඉඳලා හිටලා බොරුවක් කියවෙනවායි කියනවා. සමහරලාට මදුරුව මරනවා, බණ අහනවා. හැබැයි බණ අහහා චටස් ගාලා ගහනවා. සමහරු ඉන්නවා හොරකම් කරන එක Tamanට නවත්ත ගන්න බෑ. නැති බැරිකමට හොරකම් කරන්න එක්ක වැඩ කරන තැනින් මොන හරි හොරකම් කරනවා. පින්වත්නි කර්මඵල දන්නවා වුණත්, පව් කියලා දන්නවා වුණත්, සමහර වෙලාවට ආයි උපදිනවයි කියලා දන්නවා වුණත්, ඒ උපදින තැන මේ වගේ දේ කරලා මං අපායයි කියලා දන්නවා වුණත්, ඒත් පින්වත්නි දුගතිය යන කර්ම කොච්චර රැස් කරන අය ඉන්නවද? එහෙනම් අර බලන් ගියාට පස්සේ නියත මිත්‍යා දෘෂ්ටික ලෝකෙ වැඩි ඒගොල්ලෝ ඔක්කොම දුගතිය යනවා. ඒ වගේම මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවායි කියලා හිතන අය අතරෙත් බොහෝමයක් ලෞකික සම්මාදිට්ඨිය තිබ්බට වැඩක් නැහැ, අකුසල් නිසා දුගතිය යනවා. බහුතරයක් කරන තමන්ගේ ජීවිතේ විවිධ දුසිලකන් නිසා දුගතිය යනවා. දැන් එහෙම බැලුවට පස්සේ පින්වත්නි සුගතියේ එන්න කී දෙනෙක් ඉඳීද? මේ සුගතිය එහෙනම් මේ සුගතියෙම සුගතියට එන අයට වැඩිය ගොඩාක් ඔය වෙන වෙන ආත්මවල ආයුෂ අවසන් වෙලා එක්කෝ ඒ දුක් විඳලා, සමහර විට අපි හිතන්නේ නැතුණාට කල්ප ගණන් නිරේ දුක් විඳලා ඒ ආයුෂ අවසන් වෙලා පෙර ඊට පෙර තීච්ච මොන හරි කර්ම විපාකයක් පුණ්‍ය විපාකයක් නිසා මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. මිනිස්සු අතරේ සමහර දෙවිවරු දිව්‍ය ආයුෂ අවසන් වෙලා මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. විවිධ ආත්ම වලින් ওই විදිහට එනවා. ඔබ හිතන්න එපා මේ මිනිස් ලෝකෙම මිනිස්සු මැරිලා ඇවිල්ලා තමයි මේ ආය ජනගහන වැඩි වෙන්නේ කියලා. දැන් ජනගහන වැඩි වෙන එක ඇතුළෙන්ම ඔබට තේරෙන්නේ නැද්ද? සමහර අය හිතන් ඉන්නේ මිනිස්සුම මැරිලා මිනිස්සු වෙනවා කියලානේ. මිනිස්සුම මැරිලා මිනිස්සු වෙනවා නම් කොහොමද මෙච්චර වර්ධනය වෙන්නේ? වර්ධනය වෙන එක ඇතුළෙම ඔබට තේරෙන්නේ නැද්ද? දුගති ලෝකවල අප්‍රමාණ සත්තු බොහෝ ඉඳලා තියෙනවා. ඒ අය අතරින් නිදහස් වෙවි මේ මිනිස් ලෝකෙත් උපත ලබන අය ඉන්නවා. හැබැයි පින්වත්නි මේ මිනිස් ලෝකේ කියන්නේ අර තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ නිරෙත් එක ගත්තට පස්සේ හිතන්නවත් බැරි මේ කඳුලක්. මං කිව්වේ ඉතින් කලුකූඹි බම්බල පිටේ ඉන්න කලුකූඹි ටික එකතු කරාම මේ ඉන්න මේ කොළඹ සහ මේ අපි කතා කරන මිනිසුන්ට වඩා ඉන්නවයි කියලා කිව්වනම් ඉතින් මොකද්ද කතාව? මේ මිනිස්සුත් එක්ක ගණනය කරන්න එපා කවදාකවත්. කර්ම එච්චරට භයානකයි. ඉතින් මේ අසරණකම් පින්වත්නි මේ සසරේ අසරණකම් කතා කරනවා නම් කොච්චර කතා කරන්න තියනවද? ඉතින් විදර්ශනා පැත්තෙන් බැලුවොත් එහෙම ශූන්‍ය වූ ස්වභාවය බලනකොට මහා පුදුමාකාර අනාත්ම ස්වභාවයක් පේනවා. ඒ අනාත්ම ස්වභාවය තුළ ඇතිවෙන අසරණකම පින්වත්නි ඒ විදර්ශනා වඩන කෙනෙකුටමයි දැනෙන්නේ. මම මේ සරලව හැමෝටම තේරෙන සරල කරුණු ටිකක් කිව්වේ. ධර්මයේ තේරුම් ගන්න සංසාරයේ තියෙන අසරණකම භයානකකම දැනෙනවා. භාග්‍යතුන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝක සත්වයාගේ මේ තියෙන රැකවරණයක් නැති බව දකිනකොට, මේ කර්මඵල විපාක ගෙව යන විදිහ දකිනකොට දැන් මුකුත් ඕනේ හිතන්න මුගලන් මහරහතන් වහන්සේ පින්වත්නි අනේ උන්වහන්සේ කොච්චර පාරමිතා පුරාගෙන මොනතරම් පුණ්‍යවන්ත විදිහට සංසාරේ
මේ ගෞතම බුද්ධ ශාසනය ඉලක්ක කරන් එන්නේ නැද්ද? ඒ එන අතර කාලයක නේද එක්තරා ජීවිතයකදී මේ අම්මා තාත්තා තමන්ගේ අතින් ඝාතනය වෙන්නේ නැත්තේ? මොකද මට මෙහෙම හිතෙනවා. දැන් මේ මහා භද්‍ර කල්පෙත් උන්වහන්සේ මාර්යා වෙලා උපදිනවනේ එක ආත්මික. ඒ කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මේ කල්පය ඇතුළෙම. එතකොට මේ කල්පේ එන්න කලින් කල්ප 60ක් බුදුවරු හිටියේ නෑ. කල්ප 60ක්. එතකොට දැන් මේ කල්පය ඇතුලේ අම්මා තාත්තා මැරුවා නම් උන්වහන්සේ අනිවාර්යෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ මිනිස් ආත්මයක් ලබන්න බෑනේ. ඇයි හේතුව අම්මා තාත්තා මැරුවා කියන්නේම කල්පයක් නිරේ යනවාමයි. එහෙනම් මේ අපි ගෙවන භද්‍ර කල්පය ඇතුලේ වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඊට කලින් වෙච්ච සිද්ධියක්. ඊට කලින් කිව්වම ඊට කලින් ආසන්න කල්පෙ වෙන්නත් බෑ. ඇයි උන්වහන්සේ නිරේ ඉන්න කල්පයක් අනිවාර්යයිනේ. නිරේ ඉන්න කල්පෙත් ඇරියට පස්සේ ඊට කලින් තමයි ඔය අම්මා තාත්තා මරපු ආත්මය වෙන්නේ. එහෙනම් ස්ථිරවම අර බුදුවරු නැති කල්ප 60 ඇතුලේ පින්වත්නි. එතන කල්ප 60ෙත් අපිට හිතෙනවා මේ අවසාන භාගය තමයි ඕක වෙන්න ඕනේ කියන එක. එහෙනම් ඔබ හිතන්න කල්ප 60ක් බුදුවරු නැතුව එනකොට පාරමිතා පුරාගෙන ආපු අය පවා පින්වත්නි මේ වගේ අම්මා තාත්තගේ ඇට කුඩු වෙනකන් ගහලා මරලා දාලා තියෙනවා. බුදුවරු නැති කල්පවල මනුස්ස ලෝකේ ඇවිල්ලත්. අනේ පින්වත්නි අපි මේ භද්‍ර කල්පය ඇතුලේ මෙච්චර බුදුවරු හම්බුණාට ආයේ බුදුවරු නැති කල්ප කීයක් අපිට ගෙවන්න වෙයිද? සුගති ලෝකවලත් ඇවිල්ලා ඔච්චර අකුසල් කර කර මෙච්චර පාරමිතා පුරාගෙන අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න එන උත්තමයාත් ඔය විදියට බුද්ධ ශාසනයක් නැති කාලේ අසරණ වෙලා පින්වත්නි අර විදියට කර්ම රැස් කරගෙන ඒවා නිරේ ගිහිල්ලා කල්පයක් ගෙවලා ඒත් ඉවර නෑනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා මරුවට පස්සේ කල්පයක් නිරේ යනවා. ඕක තමයි කර්මය කියලා. ඉතින් ඕක තමයි කර්මය කියලා කියන්නේ කොහොමද? ඒක විතරක් නෙමෙයිනේ කර්මය. ඒ කර්මේ විපාක ගෙවන්න මේ මොග්ගල්ලාන නමින් ඉපදිච්ච 이르දිමත් මහරහතන් වහන්සේ නමක් වෙලත් ඒත් පින්වත්නි අර කර්මේ තාමත් ඉතුරුයි කියන කල්පයක් නිරේ දුක් විඳා කියන එකකින් ඉවර වෙලා නෑනේ. පින්වත්නි අපේත් ආනන්තරීය පාප කර්මවල ඔබ හිතන්න ආනන්තරීය පාප කර්මවල සමහර විට පින්වත්නි කල්පයක් අපි නිරේ දුක් විඳලා අවසන් වෙලා දැන් මේ සසරේ යනවා වෙන්න පුළුවන්. තව කොච්චර ඒ ගෙවපු අය ඉතුරුව තියෙනවා ඇද්ද? ඔයගේ ඇට කුඩු වෙනකම් ගුටි කාලා මැරෙන්න ඔයගේ දේවල් කොච්චර ඇද්ද? අසරණ නැද්ද මේ කර්මෙත් එක්ක පින්වත්නි? මේ අසරණකම් දකින්නකොට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයා ගැන ඇති වෙන්නේ මහා කරුණාව. අතානෝ ලෝකෝ අනබිස්සරෝති පස්සන්තායන් බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා උක්කමති. උන්වහන්සේ උතුම් මහා කරුණාව තුල බැස ගන්නවා. පින්වත්නි තථාගතයන් වහන්සේගේ මේ උතුම් මහා කරුණා ගුණය මේ කතා කරපු අසරණකම අපිට පේනේවනේ, අපිට හිතෙනේවා, අපි දැකපුවද? මේ නොපෙනෙන තිරිසංගත සත්තු ගැන අපි දේශන ඇසුරෙන් කතා කරලා අපි දැකලා නැහැනේ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දැකලායි පින්වත්නි මහා කරුණාව වෙන්නේ. හැබැයි මේ කියපු ටික විතරක් නෙමෙයි දකින්නේ. අපි උන්වහන්සේ දකින්න එකෙන් කොච්චරද කියන්නේ? අපි දන්නේ කොච්චරද? අපිට නොපෙනෙන කොච්චර දේ උන්වහන්සේ දකින්නවද? අනේ උන්වහන්සේගේ මහා කරුණාව කොහොම ඇද්ද පින්වත්නි? ඒ උතුම් මහා කරුණාවට අපගේ নমස්කාර වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. අපි අද රැකවරණයක් නැති බව නිසා ඇති වෙන මහා කරුණාවයි කතා කළේ. 6 වෙනි මහා කරුණාව. ওই විදියට අපිට ඉදිරියේ තියෙනවා බොහොම ගැඹුරට යන කරුණුත් සාකච්ඡා කරන්න. මේ දේශනේ වෙනුවෙන් පින්වත්නි සංසාරේ ස්වභාවය කතා කළා. සංසාරේ බය ඇති කරගන්න මේ සසරේ අපිට රැකවරණයක් නැති ස්වභාවය එක පැත්තකින් අපි කතා කළේ. විවිධ පැතිකඩ තියෙනවා මේ සසරේ රැකවරණය අපිට නැති බව කතා කරන්න. මේ හැම අංශකෙම මේ සංසාරේ ස්වභාවයෙන් මිදෙන්න පින්වත්නි අපි මේ ධර්මයේ තුල රැස් කරන පින ඒකාන්තයෙන්ම අපිට උපකාර පිණිසම හේතු වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. පුස්සෙල්ලාව වටගොඩ පතන සීදේවි නිවසේ පදිංචි පින්වත් ප්‍රේමලතා මුණසිංහ මහත්මිය සීදේවි මැදගෙදර දියණිය ඇතුළු පවුලේ සෑම අද දායකත්වයෙන් එකතු වෙනවා. මේ ලෝකේ කෝටි
700 ගානක් කියනකොට එන ඔක්කොම මේ අපි මේ වෙලාවේ හිතනවා දැන් කෝටි 800කට කිට්ටු වෙලා තියෙන ඔක්කොම ලෝක ජනගහනේ. ඉතින් මේ හැමෝගෙම මේ වගේ ධර්ම දේශනාවකට දායකත්වයක් දරන්න පින තියෙන භාග්‍ය තියෙන කීයෙන් කී දෙනාටද? ඒ අතරින් පුණ්‍යවන්ත කෙනෙක් වෙනවා අද දවසේ ප්‍රේමලතා මුණසිංහ පින්වත් මහත්මිය සීදේවි මැදගෙදර දියණිය ඇතුළු පවුලේ පින්නතුන් විසින්. ඉතින් සීදේවි දියණියගේ සීදේවි නිවසේ ඉඳලා තමයි අද ඒගොල්ලෝ දායකත්වයට එකතු වෙන්නේ. ඒ දායකත්වයට එකතු වෙන පින්නතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 10කට පෙර පරලෝසපත් ඒ ආදරණීය පියතුමා විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජිනදාස දෑල මැදගෙදර මහතාට සුගතිගාමී වෙන්න නිවන් අවබෝධය පිණිස සුජීවත්ව සිටින ප්‍රේමලතා මුණසිංහ පින්වත් මෞතුමියට පවුලේ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිස ලෝකෙ පුරා ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාට ධර්මාවබෝධය පිණිස මේ දේශනය හේතු වෙන්න කියලා ආශිර්වාද කරගෙන තියෙනවා. ප්‍රේමලතා මුණසිංහ මහත්මිය වගේම සීදේවි කුමාරි නදීකා කියන සියලු දියණිවරු මේ වෙලාවේ ඒකායන ප්‍රාර්ථනා කරගෙන තියෙනවා මේ දේශනෙන්. ඔවුන්ගේ බලාපොරොත්තු වෙච්ච හැම සත් ප්‍රාර්ථනයක්ම ඒ පරිද්දෙන්ම සඵල වෙන්නට අපි සෙත් පතනවා. ජිනදාස දෑල මැදගෙදර පින්වත් මහත්මයා ඇතුළු ඔවුන්ගේ නමිනුත් ඔබ හැම දෙනාගේ නමිනුත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතියොත් කොරෝනා වේසණයෙන් මියගිය සියලු දෙනාටත් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම පරලොව සැනසෙල්ලටම මේ හැම පිනක්ම හේතු ආසනාම වෙත්වා කියලා. ඒ වගේම පින්වත්නි දෙවියොත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඉතින් දායකත්වයට එකතු වෙච්ච පින්වත් ප්‍රේමලතා මුණසිංහ මහත්මිය සහ සීදේවි මැදගෙදර දියණිය ප්‍රධාන හැම දෙනාටමත් ආශිර්වාද කරමින් සියලු දෙනාට යහපත සැපත ශාන්තිය සැනසෙල්ලම අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් net ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් බිකු ගෝතම YouTube නාලිකාව හරහා අපිත් එක්ක අපිව බලමින් සමහරලාට විදේශ රටවල ඉඳලා අපිව බලන හැම දෙනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. හැම සතියෙම කියන අමාරුයි. ඔබට මේ සජීවීව සම්බන්ධ වෙන බව පණිවිඩයක්ම දුරකථනයට එනවා. ඒ සඳහා අර YouTube නාලිකාවල තියෙනවා subscribe කරන්න කියලා බටන් එකක්. ඔය subscribe කරන්න කියන එකෙන් කියන්නේ එහෙම කළාට පස්සේ ඔබට අපි මේ වගේ සජීවී වෙනකොට සහ දේශන යොමු කරනකොට ඔබට පණිවිඩයක් එනවා. ඒ සඳහා නාලිකාව subscribe කරලා තියාගත්තම ආයෙ කියන්න දෙයක් නැහැ. පින්වත්නි හැම දිනාටම උතුම් ගෞතම බුදුසසුනේම ධර්මාවබෝධය පිණිස ඔබට සියලුම පින් හේතු ආසනාව වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නිතස්ස පොයේ ධර්මානුශාසනාවයි නිමාවට පත් වුණේ. අසරණ වුණු ජීවිතයක් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ ධර්මයන් සමග සම්බුද්ධ දේශනාවේ ගැඹුරු තිබෙන මාර්ගය හඳුනා ගැනීම තුළ කොහොමද නිසි ලෙස හසුරුවා සසරණ භාවය නැත්තම් ඔවුන්ගේ ජීවිතවලට සැනසුම උදාපත් කරන්නේ. මේ තමයි අද සම්බුද්ධ ඥාන අතර ෂඩසාධාරණ ඥාන අතර මහා කරුණා සම්පත්තියෙන් බුදුරජාණන් වහන්සේ බැලූ තවත් සුවිශේෂී අවස්ථාවක් ඔබට ශ්‍රවණය කරන්නට වාසනාව ලැබුණේ. ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කරපු පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්පසුව ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා 0112553363 දුරකථන අංකයේ වගේම බික්කු ගෝතම YouTube channel එක හරහා සම්බන්ධව සිටින ඔබටත් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කළ පසු අපි ඒ ගැටලු කෙරෙහි අද දවසේ වැඩසටහනේදී පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැදෙන්න net සමග අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. ඇඟට අමුතු විසිතුරක් මේ ධර්මයෙන් එක්කාස් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. මූණේ පැහැය ලස්සන වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වැඩිම නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ අනාගතේට විසාකලා, සුමනලා, සුජාතලා, බන්දුල මල්ලිකාලා, අනේ පිඩු සිටුතුමන්ලා හිටපු යුගයක් ඒ කියලානේ හිතන් ඉන්නේ. නමුත් බෝධිසත්වයෝ නෙමෙයි තියෙන්නේ. තමන්ගේ වරදක් පෙන්වලා දෙනකොට නිහඬව ඒ වරද අහගෙන ඉඳලා තමන්ගේ අතින් ඒ වරද වෙනවනම් අනතිමානීව ඒ වරද තමන් හදා ගන්න ඕන.
ව්‍යක්ත යතිවර දෙසුම් මැසෙන ධර්ම දක්ෂිනා සෑම දිනකම රාත්‍රී 9:30ට. විහංග අපි කොච්චර දවසකින් ඉස්කෝලේ නේද? විදූෂ සමර්ථ ප්‍රශ්න පත්තරේ කරපු නිසා දැන් අපිට බය නැතුව විභාගෙ ලියන්න පුළුවන්. ටියුෂන් ගියේ නැහැ කියලා ඉස්කෝලේ ගියේ නැහැ කියලා අපිට පාඩුවක් උනේ නැත්තේ net FM එකෙන් දුන්න සමර්ථ ප්‍රශ්න පත්තරේ නිසානේ. පුංචි ඔයාලා ශිෂ්‍යත්වයේ සමර්ථයෙක් වෙන්න සමර්ථ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අදම මිලදී ගන්න මෙන්න මේ තැන්වලින්. සරසවි MD ගුණසේන විජිත යාපා සමුත්‍රා පොත්හල් වලින් මෙන්ම කොල්ලුපිටිය net FM ප්‍රධාන කාර්යාලයෙන් බම්බලපිටිය මෙහෙයුම් කාර්යාලයෙන් ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින් සම්පාදිත සමර්ථ ඔබට ලබාගත හැකි. වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන්හිදී අමතන්න 0711 95 95 95. නැවතත් සෙනසුරාදා සිට්නේ තසපුව සමගයි සම්බන්ධ වෙන්නේ. සෙනසුරාදා සිට්නේ තසපුව තුළ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ අපේ ජීවිත පිළිබඳව, අපට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ අපි ඇත්තටම කොතනද ඉන්නේ කියන කාරණේ පිළිබඳව හරි අවිනිශ්චිත ස්වභාවයක් මතුවෙනවා. මේ දේශනා අහනකොට ඔබ වහන්සේ අසරණ භාවය පිළිබඳවයි අද දවස තුලදී දේශනාවේ මූලාරම්භයට යොදාගත්තේ. මට හිතෙනවා එතනින්ම පටන් ගත්තොත් වඩාත් වැදගත් වේවි කියලා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට සෙනසුරාදා සිට්නේ තසපුව ධර්ම සාකච්ඡාවට බොහෝම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බික්කු ගෞතම YouTube channel එක ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම 0112 553363 net ඔස්සේ දුරකථනයෙන් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම අපේ අභිප්‍රාය නැත්නම් අපේ වුවමනාව මේ ඔබට ධර්මය ඇහෙන මොහොතේ ඔබේ ජීවිතේ ධර්මයෙන් සනසවා ගන්නට, ධර්ම මාර්ගය තුල හිත හසුරුවා ගන්නට, ඒ තුල උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට, මේ අසරණ භාවයෙන් ගැලවෙන්නට මාර්ගය කියා දීම. පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නැවත වාරයක් කොම ගෞරවයෙන් පිළිගෙන සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ වහන්සේට මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ අසරණ භාවය පිළිබඳව. ඇත්තටම ඇයි අපේ හැමදෙරුනේ අපි ආසරණ වෙන්නේ? අපිට ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි ජීවත් වෙන්නේ. අපිට හොඳ මනුස්ස උපතක් ලැබිලා තිබෙනවා. ඒ වගේම සද්ධර්මයේ ඇහෙනවා. කල්යාණ මිත්‍රයෝ අපිට ඉන්නවා. හැබැයි අපේ අඩුවක් තියෙනවා කියලා මට නම් හිතෙනවා අපේ හැමදෙරුනේ. ඇත්තටම අපි අසරණ වෙන්න ඕනද? අසරණ වෙන්න ඕනේ මනුස්ස කොට්ටාශයක්ද මේ ලාංකීය බෞද්ධ ජනතාව සහ ලෝකවාසී බෞද්ධ ජනතාව? ඇත්තටම වරුණ මේකේ අසරණ වෙලා තියෙන්නේ මේ සංකතෝ ධර්මයක කියන්නේ හේතු නිසා හටගන්න හේතු නැති වෙද්දි නැති වෙන ලෝකයක් අපේ ආත්මයක් කරගෙන මේ හටගන්න ඇස, මේ හටගන්න නාසය, කන, දිව, ශරීරය, මනස, මේ හැම ආයතනිකම ස්වභාවයේ අවබෝධ කරන තැන තමයි ඇත්තටම අසරණකම හරියට තේරෙන්නේ. ඉතින් මේ සසරේ ධර්මය ඇහෙන්නේ අසරණකම තේරෙනකොට තමයි සරණක් හොයන්නේ. දැන් ඕනම කෙනෙක් වරුණ දැන් හිතන්න ගඟකට වැටිච්ච කෙනෙක් දැන් මං ගඟේ ගිලෙන්න යනවා අසරණයි කියලා හිතනකොට මෙයා සරණක් හොයනවනේ. එහෙමයි. ඒ වගේ අසරණකම දැනෙන්න තමයි සරණ හොයන්නේ. එතකොට දැන් මෙතනදී වෙලා තියෙන්නේ මේ තියෙන අසරණකමට සරණ ලැබිලා තියෙනවා. සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියකේ සරණත් යනවා. හැබැයි මේ කොච්චර සරණ ගියත් මොනතරම් අසරණකමින් අපි මේ වෙලාවේ ඉන්නවයි කියලා හිතුණත් මේකෙන් නිදහස් වෙන්න ධර්ම දැනගත්තත් මහා මොකද්ද මන් දන්නේ ප්‍රමාදි බවක් තියෙනවනේ. ඉතින් මේ ප්‍රමාදේ තමයි අපිට නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ කියලා හිතුණත් ප්‍රමාදයි. එහෙමයි. ධර්මය අහන්න ඕනේ කියලා හිතුණත් ප්‍රමාදයි. මේ වගේ මහා පුදුම ප්‍රමාදිකමක් තියෙනවා. එහෙමයි. ඉතින් මේ ප්‍රමාදේ මේ සංසාරේ අතීතෙත් අපිට තියෙන්නේ නැති සමහරවිට බුද්ධ ශාසන මුණ ගැහිලා. ධර්ම මුණ ගැහිලා. ඉතින් ඒ ප්‍රමාදේ නිසා තාමත් අපි මේ සසරේ යනවා. එහෙමයි. ඉතින් මේ වෙලාවෙත් ප්‍රමාද වෙනවා. ඉතින් ඒකින්ද අර සමහර රහතන් වහන්සේලා ඔක හොඳට තේරෙනවා මේ තෙරතේරි ගාතාවල තියෙනවා වරුණ. එහෙමයි. උන්වහන්සේලා කැලේකට ගිහිල්ලා භාවනා කරන්න ගත්තට පස්සේ උන්වහන්සේලාට එක්ක නිදිමත විසින් පීඩාව ඇති කරනවා.
එහෙම නැත්තම් කියන්නේ ආව වැඩේ කරන්න නෙමෙයි හිත දෙන්නේ. මහාන වුණා මහාන වෙච්ච අරමුණ නෙමෙයි හිතේ තියෙන්නේ. එහෙම නැත්තම් එක්කෝ සමහර වෙලාවට කැලේට ගියපු අරමුණ නෙමෙයි හිතේ තියෙන්නේ. උන්වහන්සේලා ඒ වෙලාවේ හිතට දැඩි විදිහට මේ මතක් කරලා දෙනවා. එහෙමයි. ඒයි සිත කියලා හිතට කතා කරනවා. නුඹ නිසා තමයි මම මෙච්චර කාලයක් නිරේ වැටුනේ. ඒක රහතන් වහන්සේ නමක් කියනවා. එහෙමයි. ඒ කියන්නේ රහත් වෙලා නෙමෙයි කියන්නේ. රහත් වෙන කලින් වීරිය කරන කාලේ. ඒයි සිත නුඹ නිසා තමයි මම මෙච්චර නිරේ වැටුනේ. නුඹ නිසා තමයි මම මෙච්චර තිරිසන් ලෝකෙ ගියේ. නුඹ නිසා තමයි මම පෙරේතාත්ම ලෙපදුනේ. දැන් නුඹ නිසා මම මනුස්ස ලෝකේ ආවා. දැන් නුඹ හදන්නේ මාව තව කොහොම සසරේ ඇවිද්දන්නද කියලා අහනවා. ඕවගේ තව එක සයන්හන්සේ නම උන්වහන්සේ කැලේට ගිහිල්ලා වීරිය නැති වෙලා නිදිය ගන්න හිතලා අහනවා ඒ ඉසිත දැන් නුඹ නේද කිව්වේ මට මහාන වෙන්න කියලා. මේ මම මහාන වුණා. සිත දැන් නුඹ නේද මට කිව්වේ භාවනා කරන්න කියලා. කැලේට යන්න කියලා. දැන් මං ඔන්න කැලේට ආවා. කෝ දැන් ඇයි දැන් බැහැ කියන්නේ භාවනා කරන්න? හිතත් එක්කත මේ සංවාදය. දැන් නුඹ කියනවට නිදා ගන්නලු. ඒ විදිහට දැන් ඒවෑම් පේන්නේ මොකද්ද? අච්චර රහත් වෙච්ච උත්තමයෝ පවා රහත් වෙන්න කලින් පුදුම විදියට මේ හිතත් එක්ක සටන් කරලා තියෙනවා වීරිය නැතුව. එහෙමයි. මේ කාලේ මට පේන හැටියට පුදුම විදියට මේ වීරිය අඩුකමක් හරි තදට දැනෙනවා වරුණ. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට මේ අපි අපේ හිතත් එක්ක සංවාද කරන්න ඕන තැනක ඉන්න අපි හැමතිස්සෙම සංවාද කරන්න ඕනේ. ඒ තැනක ඉන්න අපි සංවාද කරන්නේ බාහිර සමාජෙත් එක්ක. දරුවෝ එක්ක කොහොමද භාවනා කරන්නේ? මේ ගෙදර ප්‍රශ්න එක කොහොමද භාවනා කරන්නේ? වැඩ කටයුතු එක කොහොමද භාවනා කරන්නේ? එහෙම තැනක අපි යන්නේ. එතකොට දැන් ඕකෙත් අනිතික සමහරලාට හිත ඉන්නේ ඕව නෙමෙයිනේ. අරයා මොනවා හිතුවත් දන්නේ මං ගැන. මම මෙහෙම කරාම අරයා නියමයට මං ගැන හිතයි. ඒ කියන්නේ එක්ක පහදී එක්ක අපහදින ඒවා. අනේ මේවා හිත නාස්ති කරන වෙලාවේ හිතත් එක්ක හිත දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් දැන් ධර්මදේශකයන් වහන්සේලා විදියට අපි ධර්මයේ කියා දෙනකොට මිනිස්සු අපිට මේ සමහර වෙලාවට මේ ප්‍රශංසා කරද්දී අපේ හාමුදුරනේ බොහොම වටිනවා දේශනේ දැන් මොන හරි ප්‍රශංසා කරා කියමු සමහරවිට මේ බිකු ගෝතමකෙත් කමෙන්ට්ස් වලත් මම මේ යනකොටත් දැක්කා බොහොම වටින දේශනයක් කියලා දේශන වෙලාවෙ එහෙම තියෙනවා. දැන් ඕක දකින මාත්‍රයට මට එකපාරට අන්න මට ප්‍රශංසා කරලා කියලා මේ වරුණ ඔබටත් තියෙනවා මේ දිල්රුක්ෂි ජයලත් කියන නෝනා කියලා තියෙනවා අපේ හාමුදුරනේ වරුණ අයියා හොඳ කෙනෙක්. එතකොට මේ දැන් වරුණ හොම අපිට ප්‍රශංසා දකින්නකොට පවා සමහරලාට ඇහෙනකොට ඔන්න අපි අපේ හිතත් එක්ක සංවාද කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. එහෙමයි. අන්න ප්‍රශංසාවක් දැක්කා ඔන්න ඇහුණා දැන් ඔන්න අහුවෙනව නේද කියලා හිත දිහා බලන්න ඕනේ. එහෙම අපි ආන්දර මට අවසර දෙන්න මට දැනුණු ප්‍රශ්නයක් මම අහන්නම්. එතකොට මම හිතන්නේ සමහර අයට දැනෙනවත් ඇති මේක. දැන් අද ඔබ වහන්සේ මැදිරියට වඩිනකොට ඔබ වහන්සේට බොහොම සමීප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සමග වැඩි. උන්වහන්සේ මා ඔය වගේ වැඩසටහන් පිළිබඳව කතා බහ කළා. මම වැඩසටහන මේ වන ආකාරයන් පිළිබඳව සිහිපත් කළා. හැබැයි මගේ දැන් මානසිකව මේ වැඩසටහනට මම වාඩි වුණ මොහොතේ ඉඳලා මගේ මානසිකව පීඩාවක් තියෙනවා. අද දවස තුලදී මම මොනවද අහන්නේ? අර ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා උන්වහන්සේ දැන් අහගෙනම ඉන්නවා. මේ වගේ මොහොතක මගේ හිත යම් ආකාරයකට කැළඹෙන ස්වභාවයකට පත් වෙන. මේ මොකද්ද මේ හිතේ තිබෙන චංචල ස්වභාවය මොකද්ද ස්වාමීන් වහන්සේ? අපි එවැනි තත්ත්වයක් තුල මම දැන් මේ කියන කෙලෙස් වලට නැත්නම් අපේ හිත මෙල්ල කරගන්න බැරි මට්ටමකද මේ ඉන්නේ? වරුණ දැන් ඇත්තටම මේ ඕලාරිකව දැනෙන අකුසල් වලින් හරි දැන් සියුම් දේවල් වලින් ඇත්තටම බේරෙන එක මේ හිතත් එක්ක කරන සටනේ හරිම අමාරුයි. ඒ ප්‍රශංසාවට එහෙම ඇලෙන එක සමහරවිට හරිම සියුම්. හැබැයි අපිට ඕලාරිකව දැනෙන දේවල් තියෙනවානේ. ඒ ඕලාරිකව දැනෙන දේකදී හරි හිතත් එක්ක කතා කරලා බේරෙන්න පුළුවන්. දැන් ඔබ හිතනවරුන මේ ඔය ස්වාමීන් වහන්සේගෙන් ඇහිච්ච ඒ ಗುಣ කියන ප්‍රශංසාවේදී උනත් කියන්නේ අපේ හාමුදුරුවෝ ඔබ ගැන ඇත්තටම ලොකු පැහැදීමකින් මාත් එක්කත් කතා කරේ. දැන් ගොඩක් සයන්හන්සේලා වරුණ ගැන බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා අපිට. ඇත්තටම මම මේ වෙලාවේ බය නැතුව කියනවා අපි ලංකාවේ හැම මාධ්‍යකම බණ කියලා තියෙනවා. හැබැයි වරුණ මට ඔබ වගේ මුණ ගැහිලා නැහැ නිවේදක මහත්මයෙක් මාධ්‍යවේදියෙක් මේ ස්වාමීන් වහන්සේලාව තේරුම් අරගෙන ධර්මයේ හරියට වැටහීමක් ඇතුව සාකච්ඡා කරන.
ඉතින් බොහෝ ගති ලක්ෂණ තියෙනවා. ඉතින් මිනිස්සු ඔබ ගැන දන්නවට වැඩිය මම දන්නවා අවුරුදු ගාණක් තිස්සේ සතියක් පාසා හම්බෙනවා. එතකොට ඒ තියෙන බොහෝ ගුණ. ඉතින් දැන් මේ වගේ ගුණ ගිහියෙක් හැටියට ඔබට ඇහෙනවට වැඩිය බලන්න පැවිද්දෝ හැටියට අර ධර්මයේ කියා දෙන භික්ෂුන් හැටියට යම් සේවයක් කරන භික්ෂුන් හැටියට අපිටත් කොතිකොත් ඇහෙනවා. එහෙමයි. ඒතර මේ වැඩි අපේ හිත හරියට ඔයාට ඇලුම් කරනවා. ඒව හොය යනවා. එහෙමයි. දැන් අපි කොච්චර කතා කළත් ඔය අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්න එපා. ඔය වචන මාත්‍රනේ. මේවා හිතේ ඇති වෙච්ච වෙලාවට අපි හිතත් එක්ක කී පාරක් ජීවිතේ සංවාද කරලා තියෙනවද? එහෙමයි. හිත අන්න ඔබ මේකට ප්‍රේ ප්‍රශංසාවට අහු වුණා නේද කියලා තමන්ගේ හිතත් එක්ක සංවාද කරපු අවස්ථා කොච්චර තියෙනවද? එහෙමයි. නින්දා එනකොට, දුක එනකොට, සැප එනකොට, යස ආයසෝ එනකොට අපි අපේ හිතත් එක්ක සංවාද කරපු අවස්ථා කොච්චර තියෙනවද? මේවා ඇතුලේ මේ ප්‍රමාදී භවෙන් මිදෙන්න සෑහෙන උදව් ගන්න පුළුවන් හිත දිහා බල හිතත් එක්ක හිතත් එක්ක කතා කරනවා කියන්නේ මේ මානසික රෝගියෙක් වෙන්න කියන එක නෙමෙයි. සමහරලාට එහෙමත් තියෙනවනේ. ඔව්. ඒකෙදි කල්පනාවෙන් ඒක කියන්න ඕනේ. හැමතිස්සෙම හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එකයි මම එකෙන් කියන්නේ. එහෙමයි සර්. ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට දැන් ප්‍රත්‍යවේක්ෂාවක වෙන්නෙම ඇත්තටම හිත දිහා බල කතා කරනවා. ඉතින් මෙතන වරුණ සමහර වෙලාවට කැලේකට ගිහිල්ලා සියල්ලම අතෑරලා හිටියත් ඒත් තමන්ගේ හිතින් හරි මං දැන් සියල්ල අතෑරියා මං දැන් හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා තමන්ගේ හිතට යම්කිසි අර උඩකකොමක් හදාගෙන තමන්ගේ හිතට තමන් නැවත අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුකුත් නැහැ හැමදේම අතෑරලා කැලේට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද ප්‍රමාදී වෙලා තියෙන දේවල් දිහා දකිනකොට හැමතිස්සෙම තමන්ගේ හිත එක්ක කතා කිරීම එදා ඒ රහත් වෙච්ච උත්තමයෝ කළා නම් රහත් වෙන්න පෙර උන්වහන්සේලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජයගත්තේ. නැත්තම් තාම නිදියේදී සසර. ඒ කියන්නේ නින්දට අහු නොවි නින්ද එනකොට හිත උඹ දැන් මට නිදා ගන්න කියලා නේද? නෑ මම නිදියන්නේ නෑ කියලා මාලා හිතට තරවටු කරනවා. එහෙම හිටපු නිසා තමයි වරුණ සමහර වෙලාවට අපිට අද මේ උන්වහන්සේලාගේ ආදර්ශය අරගෙන අපිට මේ වගේ කතා කරන්න පවා ලැබුණේ අර වගේ හික්මීමක් හදාගත්ත නිසා. එහෙම නොවුනා නම් ඒ වගේ ආදර්ශයක් තියෙනවා තියා තාමත් උන්වහන්සේලාත් එක තිරිසංගත ආත්මවල පවා ඉපදී නිදිය. ඒකින්ද කිසිම ඇබ්බැහි වෙන දෙයකට අපි නින්දට හෝ මොනවා හරි දෙයක් නිසා හෝ සසරට ආයි වැටෙනවා නම් එවැනි හැම තැනකදීම හිතන්න ඕන දේ තමයි පුළුවන් තරම් මේ අප්‍රමාදී වෙන්න වෙලාව තව කොච්චර වෙලාවක් තියෙයිද? කියන්නේ මේ තියෙන අවස්ථාව. ඒ කියන්නේ සමහරලාට වරුණ ඔහොම එහෙමත් හිතනවානේ. තව ටික කාලයක් ගිහිල්ලා මේ පුළුවන් විදියකට වීරිය කරනවා. එහෙමයි සර්. හැමතිස්සෙම හිතන්න ඕනේ. හැමතිස්සෙම මරණය ගැන හිතන්න ඕනේ. සසරේ බය ගැන හිතන්න ඕනේ. මේ අකුසල වල ආදීනව විපාක ගැන හිතන්න ඕනේ. ඕවාගේ දේවල් එක්ක තමයි මේ අපි මේ මොහොතේ වර්තමානයේ වැටිලා තියෙන තැනින් ඒ කියන්නේ මේ කොහේ ධර්මෙත් හම්බෙලා ඔහේ සසරේ නිකන් අර අසරණව නිකන් මේ ආත භූතව යනවනේ කිසිම මේ ඕනකමක් නැතුව. එහෙමයි සර්. කතාවට නිවන් දකින්න ඕන එකක. ඉතින් මේ සැබෑවට නිවන් දකින්න උත්සාහ කරන්න නම් අරව කරන්න ඕනේ. හිත දිහා බලන්න, කර්මඵල විපාක හිතන්න, සසර බය ඇති කරගන්න, මරණ සතිය හිතන්න, කොයි වෙලේ මැරෙයිද මේවා හැමතිස්සෙම හිතන්න. හිතට නිතර හිතන ගොඩවල් අතරට ඕවා පුරුදු කරන්න. අර අනම්මනම් අරයා මොනවා හිතද මෙයා මොනවා හිතයිද හිතන ඒවා හිතන වෙලාව මේවට වෙන් කරන්න. හොඳයි මම හිතන්නේ මේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. සමහරු පන්සලට ගියත් භාවනා කරන්න වාඩි වුණත් හිතනවා එහෙම වගේ අහලක් තියෙනවා වාඩි වෙනකොට මේ කවුරුවත් මගේ දිහා බලන් හිටියද කියලා. භාවනා කරන විදිය බලන් හිටියද? මං හොඳට භාවනා කරනවා වගේ පේනුණාද? එහෙම කියලා අපොයත් ඉන්නවා. ඉතින් අපි මේ හිතත් එක්ක තිබෙන ගනුදෙනුව කතා කරමින් ඉන්නේ. මෙය ධර්මානුකූල විවරණයකට යෑම ඉතා වැදගත්. අපි හඳුරන්නේ ඔබ වහන්සේ මේ හිතේ වීරිය පිළිබඳ කතා කරනකොට මරණයේ ඉදිරිය අසරණ වෙන භාවයේ අසරණ භාවයට පත් වෙන ආකාරය ගැන කතා කරපු නිසා මට බැංකුවක මහත්මයෙක් කතා කළා මේ දවස් දෙකකට වගේ කලින්. එතුමන්ගේ ප්‍රශ්නේ මට හිතෙනවා හොඳයි කියලා. බැංකු මහත්මයා ඔබ අහගෙන ඇති සිද්නිතස පුහාන කෙනෙක් අපේ හාමුදුරුවනේ. අපි එතුමන්ට පිළිතුරු ලබා දෙමු. එතුමන් සිහිපත් කළේ සෙනසුරාදා සිද්නිතස පුවේත් මරණය ගැන වැඩි වශයෙන් මේ ආසන්න කාලේ කතා කළා. මෙත්නෙත් පාමුලෙත් කතා කළා. කැටවල හාමුදුරුවෝ. ඒ වගේම රාත්‍රියේ ඉරිදා රාත්‍රියේ රාධා හාමුදුරුවෝ කතා කළා මරණය ගැන.
ඇයි මේ කොරෝනා මේ කාලේ අපිට මරණය පිළිබඳ හොඳ අත්දැකීම් තියෙන මරණය පේනවා. මෙහෙම වෙලා තියෙන වෙලාවක ඇයි මරණයම ඕගොල්ලෝ කතා කරන්නේ? හැමතිස්සෙම මරණය කතා කරනවා මේක හරි අසුබයි නේද සහ මරණය ගැන ඔච්චර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපේ හිතේ තවත් බය වැඩි වෙනවානේ කියලා. ඇත්තටම අපි මරණයට බය වෙලා තියෙන අපේ හැමදෙරේ මේ ධර්මයේ නැති නිසාද? ඒ බැංකු මහත්මයාගේ ප්‍රශ්නයට ඔබ වහන්සේගෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා. මරණ සතිය ඇති කරගත්තම වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකමනේ. මරණ සතිය එනකොට වරුණ ප්‍රබෝධමත් වෙනවා. එහෙමයි. හරිද? ඇක්ටිව් වෙනවා. තේරෙන්න කියනවා ඇක්ටිව් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ මම ඒ මහත්යට තේරෙන්න අපි සාමාන්‍යයෙන් නිතර ගන්න උපමාවක් කියන්නම් මෙහෙම. මේ සීට් බෙල්ට් එක දාගන්න කියන්නේ වාහනේට නැග්ගම අර එලාම් එකක් ඇහෙනවනේ. සීට් බෙල්ට් එක දාගන්න කියලා. ඔය එලාම් එක ඇහෙන්නේ අනතුරක් වෙන්න පුළුවන් හින්දා සීට් බෙල්ට් එක දාගන්න කියලානේ. නැතුව සීට් එක වැනෙයිද දන්නේ නැහැ හින්දා සීට් බෙල්ට් එක දාගන්න. සමහරලාට සීට් බෙල්ට් එකට දුක හිතෙයිද දන්නේ නැහැ පාළු හිතෙයිද දන්නේ නැහැ ඒ හින්දා සීට් බෙල්ට් එක දාගන්න. පොලිසියෙන් අල්ලයිද දන්නේ නැහැ. ඒකටම හිතන්නේ ඒක. ඔය ඒක. දැන් සීට් බෙල්ට් එක දාගන්න කියන එක ඇත්තටම මේ ඕනකම තියෙන්නම මොකටද? ප්‍රධානම දේ තමයි ආරක්ෂාව. අනතුරක් වුණොත් කියන එකටනේ. ඉතින් එතකොට මේ එලාම් එකෙන් නොකිය කියන්නේ සමහර විට අනගමනේදී අනතුරක් වෙයිද දන්නේ නැහැ කියන එකයි. ඔව්. හරිද? ඉතින් අපි ඒක ඇහුණා කියලා අපි බැහැලා යන්නේ නැහැ වාහනෙන්. අපි කරන්නේ සීට් බෙල්ට් එක දාගන්නව අනතුරක් වුණොත් ඒකට මූණ දෙන්න ශක්තිය එන්න. ඒකට බය නැතුව මූණ දෙන්න. ඉතින් මරණ සතිය ගැන කියන එකත් සීට් බෙල්ට් දාන්න දෙන්න මැසේජ් එකක් කියලා හිතා ගන්නකෝ. එතකොට කරන්න ඕන දේ තේරෙයි. ඒ කියන්නේ කොයි වෙලේ මැරෙයිද කියන පණිවිඩේ මතක් වෙනකොටම තමන්ට අර ජීවිතේ දැන් කළ යුතු දේ මොකද්ද කියන එක සඳහා පණිවිඩයක් එනවා. එහෙමයි. දැන් මං ඊළඟ ජීවිතේ කොහේ උපදීද? දුගතියයිද? සුගතිය යනවා නම් ඒ සඳහා රැකවරණයකට පිළිසරණයකට මම හිතකය වචන හසුරනවාද? මෙන්න මේවා ගැන හැමතිස්සෙම තමන්ගේ මනස හසුර ගන්න තමයි මේ මරණය ගැන සිහි කරන එක ඇත්තටම උපකාර වෙන්නේ. ඉතින් එතකොට වරුණ මරණය ගැන සිහි කරන්න සීට් බෙල්ට් එකක් දාගන්නවා වගේ තමන් පෙර සූදානමක් කරගන්නවා මරණයට. හොඳට මතක තියාගන්න ඒක පෙර සූදානමකට දෙන මැසේජ් එකක්. අර එලාම් එකක්. අපි වාහනෙන් බැහැලා ගියා නම් අපෝ මට බෑ අනතුරක් වුණොත් කියලා ගමනම නවත්තලා අන්න එතකොට මුස්පේන්තුයි. හැබැයි අපි එහෙම මුස්පේන්තු වැඩක් නෙමෙයි කරේ. අද හිතාගෙන ඉන්නේ මැරෙයි කියලා නිකන් ඔහේ අපි මුස්පේන්තු වෙලා යයි කියලා තමයි සමහරු බය වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඇත්තටම හිතන්න මුස්පේන්තු වෙනවා කියන තැන නෙමෙයි තමන්ගේ ජීවිතේ තමන්ට වීරියක් ඇති වෙලා අප්‍රමාදී වෙලා මීට වැඩි අර මං කිව්ව ඇක්ටිව් කියලා. ඒ කියන්නේ දැන් තියෙන මලානිකව යන ගතිය හැම තත්පරෙම වටිනවා. කාලේ කන්න බෑ කියලා වීරියක් ඇති වෙනවා කියන තැනම ඇක්ටිව්නේ. එහෙමයි. වීරියනවා කියන්නේ ඇක්ටිව්. හරිද? හිත ඇක්ටිව්. ක්‍රියාශීලී හරි. ඉතින් වරුණ අලසකමක් තියෙන්නේ හැමතිස්සෙම නීවරණ හිතත් එක්ක. එහෙමයි සර්. ඒ නීවරණ හිතත් එක්ක තියෙන අලසකම කියන එකෙන් ඈත් වෙච්ච හිත ඇක්ටිව් හිත. මං කියන්නේ ධර්මයේ හැසිරෙන හිත තමයි ඇක්ටිව් වෙච්ච හිත. එහෙමයි. හරිද? ඒක එන්නේ මරණ සතියෙන්. ඉතින් ඒ නිසා හිතන්නේ බා මරණ සතිය ඇති වෙනකොට මූසල වෙනවා. ඒ අර සමාජෙ හිතාගෙන ඉන්න විදිහ. කරලා බලන්නකෝ ඒ කරන්නේ නැතුවනේ හිතන්නේ වරුණ. ඒ මහත්යව කවුරු හරි මරණ සතිය හරියට හිතන්නේ කරන්නේ නැතුව තමයි අර පිටින් බලලා ඇහිච්ච එකට එකපාරට හිතන්නේ. මං කියන්නේ කරනකොට තේරෙයි තත්පරයක් ගානේ තියෙන වටිනාකම. එතකොට තේරෙයි මේක කොච්චර ඉක්මනට උනන්දු වෙලා මේ ගමන යන්න ඕනද කියන එක. මම හිතන්නේ ගිය සතියේ ධර්ම සාකච්ඡාව ඇහුවනම් අර පිළිකා රෝගයකින් පෙළුණු දියණියක් සම්බන්ධ කරගෙන අපේ හාමුදුරුවෝ පැහැදිලි කිරීමත් එක්ක මම හිතන්නේ මේ ප්‍රශ්න අහන්න හිතෙන්නේවත් නැහැ. ඒ වගේ තත්වයක් තුල අපි කොහොමද මරණයට සුබවාදීව මුහුණ දෙන්නේ කියන තැනයි අපි ඉන්නට ඕන. අපේ හැමදෙරේ නයෝමි සමුද්දික අපේ YouTube channel එක තුල මේ වැඩසටහන නරඹන අහලා තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. වෙනත් සක්වල වලින් පැමිණ මෙහි ජීවීන් උපත ලබනවාද කියන කාරණේ අහලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. තල 31ක් පිළිබඳ අපි කතා කරනවානේ. අතර විවිධ දැන් තව වෙනත් සක්වල තිබෙන මනුෂ්‍ය තලයක් තියෙනවා. නැත්නම් ඒ මනුෂ්‍යයන් ජීවත් වෙන ලෝකයක් තියෙනවා. එතකොට ඒ සත්ව වලින් ඒ ලෝක වලින් මේ ලෝකෙට මිනිසුන් එන්නට නැත්නම් ජීවීන් එන්නට අවකාශයක් තිබෙනවාද කියලා. නයෝමිට ඔයාට උත්තර දෙන්න පුළුවන්.
හැබැයි නයමින්ට දෙන්න ඕන උත්තරේ ඕකනේ වෙන එකක් කියලා මට හිතෙනවා වරුණ. ඒ තමයි දැන් මං ඕකට උත්තරේ දුන්නම ඇයට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් සක්වල ගැන. ඒකටත් උත්තරේ දෙයි. ආයෙත් සක්වල ගැන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඕකටත් උත්තර දෙයි. බුද්ධ දේශනාවේ ආයෙත් වරුණ නයෝමි මැරෙනකම්ම සක්වල ගැන හොයන්න ගියොත් නයෝමිට සක්වලවල් ගැන මැරෙනකම්ම උත්තර හොය ඉන්න වෙයි. අචින්තයේ තරමට. විද්‍යාඥයෝ කරන්නේත් ඕකමයි. ඒ කියන්නේ ඔය අභ්‍යවකාශ ගැන විවිධ දේ ගැන හොයන්න ප්‍රශ්න එනවා. එහෙමයි. හොයන්න ප්‍රශ්න එනවා. ඒව තව හොයනවා. එහෙමයි. හැබැයි අවසානයේ මැරෙන දාක හිතයි තේරුම් ගනි හොයලා සමහරලාවට හොයාගන්න දේවල් නිගමන කරනවා අන්තිමට ඒවත් වැරදි. වරුණ බබයක් තරම් වූ මේ කය ගැනම හොයන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒව ඔක්කොම නයොමි හොයලා ඉවර වෙලා පස්සේ අර සක්වල ගැන හොයමු. ඒ කියන්නේ මේ ටික හොයාගත්ත සක්වල ගැන පෙනේවි. සියල්ල පේනවා. ඉතින් මං මේ උත්තර දුන්නොත් වෙන්නේ ඕක පස්සේ දිගටම තව ප්‍රශ්න හොය යනවා. එහෙමයි. ඉතින් මම ලස්සන උපමාවක් කියන්න ඕකට බුදුරජාණන් වහන්සේම වදාළ උපමා කීපයක් තියෙනවා ඔකේ. මේ ඒ කියන්නේ අර ආයුධයකින් මේ පහරක් වැදුනම මේ ආයුධය ගලවලා මේකට බෙහෙත් කරන්න එනවා කරුණාවන්ත කෙනෙක්. ඒ බෙහෙත් කරන්න එන කරුණාවන්ත කෙනා ගෙන් මේ පහර කාපු කෙනා ප්‍රශ්න කරනවා මේ ගලවන්න එපා මගේ ඔය ආයුධේ ගලවන්න ලෑස්ති වෙන්න එපා. තමසරෝක ගලවන්න දෙන්නේ මම මේ ඉස්සෙල්ලා කියන්න මේ ආයුධය හැදුවේ කවුද? මේ ආයුධේ කොහේ නිෂ්පාදනය කරලාද? මේකේ මැටීරියල් මොනවද? මේක ප්ලෑන් කරේ කවුද? මේක එව්වේ කවුද? කීයට දෙව්වේ? ඇයි මේක එව්වේ? ඔන්න මහා මුතු ප්‍රශ්න කොට අහගෙන යනවා. අර බෙහෙත් කරන්න ආපු කෙනා ඉන්නේ ඕවට උත්තර දෙන්නද? ඒ බෙහෙත් කරන්න ආපු කෙනා ඕවට උත්තර දෙදී ඉන්න කිව්වොත් එහෙම මේ ප්‍රතිකාරය ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම උත්තර ලෝකේ ගැන හොය යනවා කියන මේ අචින්ත විෂය ලෝක විෂය ගැන හොය අනේකට කලින් අසකරනාසි දිවකය මනස නම් වූ මේ ලෝකේ ගැන හොයන්න. මොකද සංසාරයෙන් නිදහස් වෙන්න උපකාරී වෙන්නේ ඒකයි. යසස්මිගේ ප්‍රශ්නේ මේක ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම වර්ණ ගොඩාක් මගේ දේශනවලදී විවිධ ලෝකතල ගැන බ්‍රහ්මතල ගැන ඕවා ගැන කතා කරුවා. දැන් මේ අද කතා කරෙත් සංසාරේ බය ඇති කරගන්න මිසක් වෙන දේවල් නැතු මං අපිට අටුවා ටීකාවල තියෙනවා බ්‍රහ්මෝලෝකවල ස්වභාවය අරූපලෝකවල ස්වභාවය ඕවා ගලපලා කල්ප ගණන් ඒවා ඉන්න ආයුෂ ගැන කියලා මිනිස්සුන්ට ලෝකවල් ගැන දැනුම හදලා දෙන්න පුළුවන්. දැනුමක් නෙමෙයි අපිට මේ වෙලාවේ ඕනේ. මේ හැම සසරේ බය ඇති කරගන්න පොවා දෙයක් කියලා දෙන්නේ දැනුමට නෙමෙයි. අවබෝධය කරා මේකෙන් පුළුවන් තරම් පියවරක් හරි ධර්ම අවබෝධය පැත්තට ඉස්සරහට යන්න කියලා. යසස්මිය අහලා තියෙන මේ වගේ ප්‍රශ්නයක් අපි අහනවා. අපි කොහොමද සතර අපායන් මිදෙන්නේ? මිදුණා කියලා දැනගන්නේ කොහොමද කියලායි ඇය අහලා තියෙන්නේ. සතර අපායන් සදාහටම නිදහස් වෙන්නේ පුතේ සෝතාපන්න ඵලයටපත් වෙද්දීනේ. චතුහපායච විපමුත්තෝ. සතර අපායන් සදාහටම නිදහස් වෙනවයි කියන ඉලක්කය තියෙනවා නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් සුතානුග්ගහිතා, සාකච්ඡානුග්ගහිතා, සීලානුග්ගහිතා, සමතානුග්ගහිතා, විපස්සනානුග්ගහිතා කියන පහ හදාගන්න. සුතානුග්ගහිතා කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ප්‍රඥාව ඇති වෙන්න ඕන කරන ධර්මයේ පුළුවන් තරම්ම අහන්න. ඒ ධර්මයේ සාකච්ඡා කරන්න ඒ වගේ කල්යාණ මිත්‍රයෝ එක්කම. සාකච්ඡා කර තමන්ගේ හිතේ තියෙන සම්මා දිට්ඨිය මේ පිරිසිදු කරගන්න අවශ්‍ය පරිසරයේ හිතේ හැමතිස්සෙම හදාගන්න. ඊට පස්සේ සීලය හොඳට පිරිසිදු ආරක්ෂා කරන්න. සමතය විදර්ශනා කියන භාවනාව තුළ හිත සමාහිත කරගෙන විදර්ශනා ප්‍රඥාව වඩන්න උනන්දු වෙන්න මීට වැඩිය. එතකොට මේ පහත් එක්ක සම්මා දිට්ඨිය ඇති වෙයි. සම්මා දිට්ඨිය ඇති වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙයි. සක්කාය දිට්ඨිය නැති වෙන කෙනා සතර අපායන් සදාහටම නිදහස් වෙයි.
හොඳයි තව අපිට බොහෝ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙනවා. මට හිතෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පස්සේ කළා බොහෝ අය බුදුන් සරණ අතහැර දෙවියන් පසුපස යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේදී දෙවියන්ගේ කාර්ය කුමක්ද ස්වාමීන් වහන්සේ කියලා සුමුදු විරෝෂණ අහලා තිබෙනවා අපේ හාමුදුරනේ. එතන අපි දෙවියන් පිළිබඳව ලොකු ගෞරවයක් අපේ හිතේ තිබෙනවා. දැන් අවසානයේදී වුණා දේශනාවක් අවසානයේකට දෙවියන්ටත් අපි පින් දෙනවා සහ මුලදී දෙවියන්ට ආරාධනාත් කරනවා. එතකොට දෙවියන් සහ බුදුදහම අතර අවිච්ඡින්න සම්බන්ධතාවයක් තිබෙන්නේ දීර්ඝ කාලයක ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ ඉඳලා. ඉතින් ඒ තියෙන සම්බන්ධයත් එක්ක අපේ සාමාන්‍ය පුරුදු වෙලා හිටිය අපේ සමාජෙත් අපේ හාමුදුරනේ බුදුන් සරණයි දෙවි පිහිටයි. එහෙම කියන මට්ටමකට පත්ලා කියන්නේ දෙවියන් එක්ක තිබෙන මේ සම්බන්ධතාවය නිසාම දිව්‍ය උප්පත්තියක් කරා යන්නට බොහෝ දෙනාගේ උත්සාහය හැදුනා. වර්තමානයේ ඒ තත්ත්වයේ ලෙසින්ම අපි දකින අතරම චතුරාර්ය සත්‍ය ධර්මය සහ දෙවියන් අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තිබෙන්නේ? වරුණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු බොහෝ දෙවිවරු දෙවියන් අතර ඉන්නවා. එහෙමයි. බොහෝ දෙවිවරු මේ බුද්ධ කාලේ හිටපු බුදුරජාණන් වහන්සේ සමීපව ඇසුරු කරපු අය පවා බොහෝ දෙනාද දෙවියන් අතර ඉන්නවා. ඒ නිසා ආර්ය සත්‍ය අවබෝධ කරපු පින්වන්ත දෙවිවරු දෙවියන් අතර ඉන්නවා. අපි දෙවියන් පස්සේ යනවයි කියන කාරණාවේදී ඔය ගොඩක් වෙලාට කතා කරන්නේ දෙයියෝ නෙමෙයි ඇත්තටම. ඔය කවුද කියලා දැනගන්න ඕන නම් ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා මේ අපි මේ වෙලාවේ කියපු බික්කු ගෝතම YouTube නාලිකාවෙම මගේ අත්දැකීමක් එක්ක මම කියපු දෙයක් තියෙනවා. මගේ තාත්තගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා මේ නාග ආත්මිකින් ඇවිල්ලා වෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය ගැන දේශනේ ඇති බිකු ගෝතම YouTube නාලිකාවේ ඒ දේශනේ අහන්න. ඒකේ විනාඩි 2ක කෙටියෙන් කියන්නේ ඒ කතාව. ඒක ඇතුලේ මම අත්දැකීමෙන්ම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. ඔතන මේ දෙවියෝ පස්සේ යනවා කියලා හිතන ඔය සාත්තර කීම් විවිධ දේ තුල තියෙන්නේ අමනුෂ්‍ය බලපෑමක දෙවියන්ගෙන් උදව් ගැනීමක් නෙමෙයි, විවිධ ප්‍රේත භූත ආත්ම. දෙවියන් ඉන්නවා නම් ඒත් වරුණ දැන් දෙවියෝ අතරෙත් ඉන්න අමතක කරන්න එපා මිත්‍යා දෘෂ්ටික දෙවියෝ. එහෙමයි. සමහරලාවට භූමාට දෙවියන් අතරේ පව බොහෝ මිසදිටු දෙවියෝ ඉන්නවා. කෙනෙකුට හිතේ එහෙනම් මිත්‍යා දෘෂ්ටිකයා සුගතිය උපදින්නේ නැහැ කියලා ඔබ වහන්සේම කිව්වා නේද දේශනාවට? කොහොමද මිත්‍යා දෘෂ්ටික දෙවියෝ ඉන්නේ කියලා. ඒතර මිනිස් ලෝකේ කොහොමද මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නේ? ඒ කියන්නේ අතීතයේ සම්‍යක් දෘෂ්ටියක විපාකයක් විදිහට දැන් මේ වෙලාවේ මනුස්ස ලෝකෙ ඉපදිලා දැන් මේ මොහොතේ නැවත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා. ඒ කියන්නේ ආසන්න කර්මයක් බලපාලා ඇති. ඔව්. එතකොට ආසන්න මොහොතේ ඒ අතීතයේ කියන මනුස්ස ලෝකෙ උපත ලබන්නෙම මේ ලෞකික සම්මාදිට්ඨියක් තිබිච්ච නිසා. එහෙමයි. ඒ පින තිබිච්ච නිසා, ඒ විපාකයක් තිබිච්ච නිසා නැතුව මනුස්ස ලෝකෙ උපතකට එන්නේ නැහැ. එතකොට වර්ණ ඒ ආපු කෙනා මෙතෙන්දි මිත්‍යා දෘෂ්ටික වෙනවනේ. මෙතෙන්දි විද දෘෂ්ටිගතික වෙනවනේ. එහෙමයි සන්නස. අන්න ඒ වගේ තමයි දෙවියොත්. ඉතින් දෙවියන් අතරෙත් මිත්‍යා දෘෂ්ටික දෙවියෝ ඉන්නවා. දෙව්ලොව උපදෙද්දී පින තිබුණා. හැබැයි එතන ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඔව්. දැන් මොන තරම් පාපී මිනිස්සු ඉන්නවද? කරන්න තියෙන හැම ජරා වැඩේම කරන හැම විපාක පිණිස කර්ම හැම දෙයක්ම අකුසල් රැස් කරන මිනිස්සු ඉන්නේ මිනිස්සු ලෝකේ. ඒ වගේ දෙවියන් අතරත් වරුණ මහා එපා කරපු ජරා දෙවිවරු ඉන්නවා. එහෙමයි. මේ සමහරලාවට සුදු ඇඳගෙන එනවයි කියන ඒ වගේ බෝමාට දෙවියන් අතරෙත් ඇතැම් එවැනි දිව්‍යාත්ම තල කියලා හරි එන්න පුළුවන්. හැබැයි ඉතින් අසරණයි. එච්චරයි කියන්න තියෙන්නේ. දජග්ග සූත්‍රය බලන්න. ඔය කට්ටිය කවුද? අර සෝවාන් වෙච්ච සක්‍ර දෙවියෝ ගැන පව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කුඩිය දිහා බලුවත් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද සක්‍ර දෙවියෝ තාම කෙලෙස් සහිතයි. ඉතින් ඒ නිසා සරණ යන්න ඕනේ කෙලෙස් දුරු කරපු උත්තමෙක්වයි. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේව අපි සරණ යමු. මොකද හේතුව හැමතිස්සෙම අපි හොයන්න ඕනේ අසරණකමින් මිදෙන්න නම් උන්වහන්සේ ඒ අපි සරණ යන කෙනා අසරණකමින් මිදිච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි සන්නස. නේද? ඒ කියන්නේ වරුණ බෝට්ටුවකට නගිනවා නම් ගිලෙන යන මිනිසයා හිල් නැති බෝට්ටුවකට නගින්න එපා. එහෙමයි. ඒ බෝට්ටුවෙත් හිල් නම් නගිනකොට මොකද වෙන්නේ? නැග්ග මිනිසියත් හිටපු මිනිහත් ඔක්කොම ගිලෙනවා. එහෙමයි සර්. ඉතින් නිකනුත් ගිලෙන එකේ බෝට්ටුවකට නැගගෙනත් ගිලෙන එක නම් කොහොමත් ගිලෙන එක ගිලෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හිල් නැති බෝට්ටුව. ඒ කියන්නේ අසරණකම එක සිදුරකවත් අසරණකම නැහැ. සම්පූර්ණ උන්වහන්සේ අසරණකම මිදිලා. එහෙනම් එවැනි උත්තමයක තමයි අසරණ කෙනෙක් සරණක් කරගන්න ඕනේ. එහෙමයි. නිසා දෙයියෝ පස්සේ මල පෙරේතයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ පස්සේ යන එක පැත්තක දාලා මේ ලැබිච්ච සරණ
තේරුම් ගන්න කියන එක අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. තව තිබෙනවා අපේ හමුදුරනේ වහන්සේ ප්‍රේතයන් පිළිබඳව නිරිසතුන් පිළිබඳව අපාය නැත්නම් තිරිසන් ආත්මයන් පිළිබඳව සාකච්ඡා කළා. එහිදී ගීතානි රාජපක්ෂ අපට මේ බික්කු ගෝතම YouTube channel එකේ ඔස්සේ සම්බන්ධ වෙලා අහපු ප්‍රශ්නයක් තිබෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රේතයන්ට ධර්මානුකූලව ඉන්න ජීවිතයක් තුළට නැත්නම් නිවසක් තුළට බණ පිරිත් නිතර කියන ගෙවල් වල ඉන්න හැකියාවක් තිබෙනවාද කියලා සහ පින් කැමති ප්‍රේතයෝ ඉන්නවද කියන කාරණේ මට කාලෙකින් මේ වගේ ප්‍රශ්නයක් හම්බුනේ. පින් කැමති ප්‍රේතයෝ ඉන්නවද සහ මිනිස්සුන්ව පාප ක්‍රියාවට මේ ප්‍රේතයන් පොළඹවනවාද? වරුණ පින බලාපොරොත්තු වෙන ප්‍රේතයා කියන්නේ පින් කැමති ප්‍රේතයනේ. ඔව්. දැන් ඔය සමහර ප්‍රේත ආත්ම වලට ගියපු අය එතෙන්ට ගියාට පස්සේ තමන් මෙතෙන්ට ආපු කර්ම විපාකේ දැකලා ඒ ප්‍රේත ආත්ම වල අය සමහරලාට උපදෙස් දෙන අවස්ථා තියෙනවා මනුස්ස ලෝකෙින් අයට ඇවිල්ලා. එහෙමයි. කියවන්න ඕන ප්‍රේතවත්තු කුද්දකනිකායේ ප්‍රේතවත්තු PDF ෆයිල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්න පුළුවන්. මේ ප්‍රේතවත්තු කියනකොට පෙනෙයි සමහර ප්‍රේතයෝ මිනිස් ලෝකයේ අයට ඇවිල්ලා උපදෙස් දුන්න අවස්ථා තියෙනවා. මම මේ වගේ කර්මයක් කරලා මේ වගේ තැන්වල උපදිනවා මේ අනේ මේ වගේ දේ කරන්න නම් එපා කියලා. ඒ කියන්නේ පිනට කැමති පෙරේතයෝ ඉන්නවා වරුණ. පින බලාපොරොත්තු වෙන පෙරේතයෝ බොහෝ අනිවාර්යෙන් පිනට කැමති අය. ඒ කියන්නේ මිනිසුන් වාහකයෝ කරගන්නවද? මිනිස්සු වාහකයක් කරගෙන එයා ඇඟට වැහිලා පින් කරනවායි කියලා කියන්න බෑ. ගොඩක් කලාවට සමහර අවස්ථාවලදී අපි දකින දේ තමයි අමනුෂ්‍යයෙක්ට ඇඟට වැහෙන සිදුරක් තියෙන්න ඕනේ. සිදුර වෙන්නේ වරුණ කුසල නෙමෙයි අකුසල. අකුසලේ. හිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිතේ දුර්වලකම. ඒ කියන්නේ විශේෂයෙන්ම තරහ අධිකව යන අය. ඔය වගේ සිදුරක් තියෙන්න ඕනේ. සිදුරෙන් තමයි තරහ අධික යන අය දැන් කල්පනාකාරී වෙන්න ඕන. ඒ කියන්නේ වීරිය වඩන්න ඕනේ. ඒ සිදුර ඇති අමනුෂ්‍යයන්ට රින් ගන්න. ඉතින් ඒ නිසා දැන් ඒ જાතිය රින් ගන්න. එතකොට ඒ જાතිය පෙරේතෝනේ. ඔව්. ඉතින් ඒකින්ද පුණ්‍යවන්තය ඒ කියන්නේ ප්‍රේතය මොන වගේ බලපෑමක්ද අපේ හැමදෙරෝනේ මනුෂ්‍ය සමාජයට කරන්නේ එහෙම කරන්න පුළුවන්ද? වර්ණ සමහර වෙලාවට දැන් මේ මිනිස්සු එක සමහරව හිතනවා එහෙම භෞතික වශයෙන් පෙරේතෙකුට අමනුෂ්‍යයෙකුට බලපෑම් කරන්න පුළුවන්ද කියලා. ඔය මුකුත් ඕනේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙච්ච එක සිද්ධියක් මේක. එක භික්ෂුවකට මේක විනය පිටකේ තියෙන්නේ එක භික්ෂුවකට මේ එක පාටම හිතෙනවා මේ ඌර මරණ තැනකට ගිහිල්ලා ඌරුලේ බොන්න. හරිද? මේ සිවුරු දාගත්ත හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවෝ ගිහිල්ලා බිම බඩගගා අර ඌරුලේ බොනවා. ඌරුලේ බීලා අමු ඌරුමස් කනවා. එහෙමයි. එතකොට ඒක කෑවට පස්සේ මේ හාමුදුරුවෝ වෙවුලලා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට එනවා. ප්‍රകൃති වෙනවා. මේක බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා සංඝයා. ස්වාමීනි මේ භික්ෂුව මෙහෙම දෙයක් කළානේ කියලා. කියනවා මහණෙනි ඒ භික්ෂුව නෙමෙයි මේ ඌරුලේ බිව්වේ. මේ භික්ෂුවගේ ඇඟට වැහිච්ච අමනුෂ්‍ය ආත්මයක්. ඒ අමනුෂ්‍ය ආත්මයට තමයි මේ අවශ්‍යතාවය ආවේ. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඉතින් ඒ භික්ෂුව ඒ ලේ ටික බිව්වට පස්සේ ඒ භික්ෂුවට සනීපුණයි කියනවා. වර්ණ මේක එක්තරා අසනීපයක්. එහෙමයි. එතකොට සනීපුණයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අනුදැන වදාරනවා අමනුෂ්‍ය ප්‍රශ්නයකදී ඒ විදිහට ඒ කියන්නේ ඒ අමනුෂ්‍යය කරන දෙයන්නේ. උන්වහන්සේ එතෙන්දී අවසර දුන්නා ඒ අමුලේ අමු මස් ගන්න ඒ අමනුෂ්‍ය මේ ප්‍රශ්නෙන් නිදහසන. ඒ කියන්නේ මේ මරලා ගන්න කියන එක නෙමෙයි. අර ගිහිල්ලා බිව්වේ අර උරෝ මරණ තැනක තියෙන ලේ බිව්වේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒක කමක් නැහැ කියන අනුදැන වදාරනවා ඒ අවස්ථාවේ ඒකෙන් මිදෙන්න. ඊට පස්සේ ඒ භික්ෂුවට එතන සනීප වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති ඔය තොইল කරනකොට ප්‍රේතයාට කුකුල් බිල්ලක් දෙන්න ඕන, නර බිල්ලක් දෙන්න ඕන එහෙම කියලා කියන්නේ. මේ ලේබොන පෙරේත ආත්ම. ඉතින් එතනම තේරෙනවනේ දෙයියෝ නෙමෙයි ඔය. දෙවියෝ නෙමෙයි. දෙයියෝ නෙමෙයි මල පෙරේතයෝ. ඒ පෙරේතයෝ මෙන්නේ අපේ හැමදෙරෝනේ එහෙම කෙනෙකුට ආවේශ වෙන්න හෝ එහෙම ලං වෙන්නේ මලගිය ඥාතීන්ද, තමන්ගේ ඥාතීන්ද. සමහරු කියනවා බොහෝ විට ඒ කියන්නේ ඔය ආරූඪයක් ගන්නවයි කියන එක ඇතුලේ මලගිය ඥාතීන් හරහත් පුළුවන් කවුරු හරි මේ බලවත් පෙරේතෙක් භූතෙක් තමන්ට ආරූඪ කරගන්නත් පුළුවන්. වර්ණ ඔබට ඕනනම් පුළුවන් මේ මල පෙරේතෙක් ආරූඪ කරගෙන ඕක මේ මහා අමුතු පැජික් නෙමෙයි. අපි සත්තුන්ගෙන් උදව් ගන්නෙ. තිරිසංගත සත්තුන්ගෙන් අලින්ගෙන් උදව් ගන්නවා, බල්ලන්ගෙන් උදව් ගන්නවා, හරකුන්ගෙන් උදව් ගන්නවා. අන්නේ සත්තුන්ගෙන් උදව් ගන්නවා වගේම තවත් මේ ආත්මගත සත්වයෙක් පෙරේතයා කියන්නේ. ඒගොල්ලන්ගෙන් උදව් ගන්නවා. උදව් අරගෙන හොරගම් කරපු වාන්නේ කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා හෝඩුවාවක් දෙනවා. දැන් පෙරේතයාට පේනවනේ. එතකොට පෙරේතයා පේන තැන හෝඩුවාවෙන් කියනවා අන්න මේ වගේ තැනක මෙහෙම තැනක තමයි ඔක. භයානක නැද්ද ඒ? ඉතින්
කොච්චර භයානකයිද හරියට දැන් හිතන්න වරුණ භයානක සතෙක් එක්ක උදව් ගන්නකොට නම් ඒ සතාව හීලෑ කරගෙන උදව් ගන්නවා. ඒත් දන්නේ දැන් අර බෙලංගිල නායක හඳුරන්ට ඒ ආදරෙන් හීලෑ කරගත්ත සතාම මරණයට හේතු වුණා අපවත්වීමට හේතුවක් වුණානේ. ඉතින් මේ පෙරේතයෝ භූතයෝ කොහොම විශ්වාස කරන්නද? පේන්නෙම නෑ. අනිත් එක තමයි පෙරේතයෝ භූතයොත් එක්ක කරන ගනුදෙනුවේදී ඔවුන් මැරලා යන්නෙත් ওই පෙරේත භූතයෝ අතරට. අඳුරෙන් අඳුරට වැටෙනවා වගේ දෙයක්. මම දකින්නේ පෙරේතයෝ භූතයන්ගෙන් උදව් ගන්නවායි කියන එක. ඒ කියන්නේ සාත්තර අහන්නේ අනායත් එහෙමයි, සාත්තර කියන අයත් එහෙමයි, මේ පාතාලෙත් එක්ක ගනුදෙනු කරනවා වගේ වැඩක්. ඉතින් එතකොට දැන් හිතන්නකෝ දේශපාලඥයෙක් වුණත් වරන පාතාලෙත් එක්ක ගනුදෙනු කරන්න ගියාම ගැලවිල්ලක් නැහැනේ. එහෙමයි. හරි. අහුණා වගේ අර කොටිවලි ගැල්ල ගත්තා වගේ. ඒ පාතාලෙන් උදව් ගත්ත මිනිහයාට පොඩ්ඩේ හැම හැවුන ගමන් අර පාතාලයේම ගහලා දානවා උදව් ගත්ත කෙනාට. ඒ නිසා ඔය ඊට හොඳ නැද්ද සැනසille පාඩුවේ පැත්තකටලා ධර්මයේ ප්‍රගුණ කළා නම් අපි දුරකථනයට අවස්ථාව දෙනවා 0112 55 33 63න් කෙනෙක් සම්බන්ධ වෙනවා. අවස්ථාව තිබෙනවා ඔබට. අයිබෝවන් මම මේගමේ පෝල් බණ්ඩාරවර්ණ මහත්මයා. මම දිගටම ඒ කාලේ මේ බණ අහනවා. මම කතෝලිකෙක්. මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මං අහලා තිනවා මරණ වෙලාවේ අවසාන චුතිතිත්වය කොහේ හෝ සතෙක් ගැරි කම්නේ මොහු කුසේර යන්නේ කියලා. මේ බණ ධර්මදේශන අහගෙනදී මට අද පොඩි කුකුසක් ඇති වුණා. මේ පෙරේතාත්මයකට යන්නේ කොහොමද? මොකක් හරි කොහේ හරි මොහු කුසේර යනවනම් කොහොමද මේ නතර වෙලා පෙරේතාත්මර යන්නේ කියන එක පොඩ්ඩක් අපේ හාමුදුරනේ සරලව පැහැදිලි කර දෙන්න. ගොම ස්තුතියි. හොඳයි. පෝල් මහත්මයා අපිට නිතරම කතා කරනවා අපේ වැඩසටහන් වලට මුණන්දුවෙන් යොමු වෙන ශ්‍රවණය කරන කතෝලික පැතිමතෙක්. වර්ණ මේ දැන් මහත්තයට එතන ප්‍රශ්නයක් වුණේ මොකද්ද කියන එක මට පැහැදිලි වුණා. එතුමන්ට ප්‍රශ්නයක් වුණේ චුතිසිතින් ඉන්පසුව ඊළඟ භවයට යනකොට ප්‍රේතාත්මයකට කොහොමද එකපාරට මේ යන්නේ කියන කාරණේ. වරුණ ඒ කියන්නේ චුතිසිතට ප්‍රේතාත්මයේ බලපාන්නේ මොන වගේ අකුසල්ද කියන එකද එතුමන්ට තියෙන ප්‍රශ්න. මම හිතන්නේ සෝනස දැන් අපි කියන්නේ යම් තැනක් අල්ලා ගන්නවා කියලානේ. කියන්නේ යම් භවයකින් ඊළඟ භවයට යනකොට අල්ලා ගන්නවා යම් ආකාරයකට මේ තමන්ගේ ජීවිතය කියන්නේ ඊළඟ භවය. දැන් එතකොට ප්‍රේත ආත්මයක් අල්ලා ගන්නේ කොහොමද කියන කාරණේ. කියන්නේ ප්‍රේතයෝ පේන්නේ නැහැ. එහෙම කොහොමද මේ දැන් අර දෙවියන් නම් ඕපපාතිකව පහළ වෙනවා. ප්‍රේතයන් ඒ වගේ ඕපපාතික පහළ වෙන කොටාශයන් නෙමෙයිද? මේ මනුෂ්‍ය භවෙන් ප්‍රේතාත්මයට යන්නේ කොහොමද කියන කාරණේ. නෑ අනිවාර්යයෙන්ම ප්‍රේතාත්ම වරුණ මේ ඕපපාතික උපදිනවා පෙරේතයෝ. ඔව්. ඒ වගේම මේ දැන් මෙතන මට හිතෙන මෙහෙම ප්‍රශ්නයක් මෙතුමා මේ අහන්නේ ඇතුලේ මට කියත හැකි චුතිසිතේ ගොඩාක් වෙලාවට ඔය මරණාසන්න අයගේ මේ බැඳීම් එක්ක මැරෙන අය බොහෝ ඉන්නෝනේ. බැඳීම් එක්ක මැරෙනකොට සමහරවිට තරහත් එක්ක මැරෙන අය ඉන්නවා. ද්වේෂය නිසා. තද තරහ එක්ක. ඇතැම් වෙලාවට කෙනෙක්ව මරණයටපත් කරනකොට ඒ මැරුම් කන කෙනා මැරෙන්නේ චුතිසිත අවස්ථාවේ ඔහුත් ඉන්නේ මරණ කෙනා කෙරෙහි තරහකින්. එහෙමයි. ඒ වගේ අවස්ථා තියෙනවා. ඔන්න ඔය තරහ සහ මේ ඊට පස්සේ ඇලීම් කියන පැත්ත, බැඳීම් කියන පැත්ත ඔය දෙක ප්‍රබලව තියෙනකොට වරුණ බොහෝ විට ප්‍රේතාත්මෙත් උපදිනවා. ඒ කියන්නේ සමහර අය නිරේ උපදින කෙනා ප්‍රේතාත්මේ උපතකට ගිහින් ප්‍රේතාත්මෙත් යම් කාලයක් දුක් විඳලා ආයි නිරේ යනවා. දැන් ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිය එහෙම අර අම්මා කෙනෙක් මතකදී ඔබට පෙර භවයක. ඒ කියන්නේ ප්‍රේතාත්මේ ඉන්නේ. ඒ අම්මා ප්‍රේතාත්මේ ආශි කරලා යන්නේ නිරේ. කියන්නේ නිරේ යන කෙනෙක් වුණා. දැන් ද්වේෂ නිසා නිරේ යනවනම් සමහරලාට පෙරේතාත්මෙ ටික කාලයක් දුක් විඳලා යනවා. එහෙමයි. ඉතින් ඒ හින්දා මේ චුතිසිතේදී ගොඩක් කලාවට උපාදාන බලවත් නම් ඒ උපාදාන නිසා ඇලීම් හෝ ගැටීම් බලවත් නම් ඒ සිත නිරේ උපදින එක පෙරේතාත්මයන් එකට බලපානවා. හැබැයි වර්ණ මේ දැන් මහත්තයා අහපු ප්‍රශ්නේ චුතිසිත ගැන නෙමෙයි තමයි හුවේ. අපි මේ වෙලාවේ දෙයක් කියනවා චුතිසිත ගැන හැම ඔබට හොඳටම ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔය අභිධර්ම ඉගෙන ගන්න ගියාම වරුණ ගොඩක් අය මුලින් අර සිත් ගණන් හිලව් එක්ක ඉගෙන ගන්නවනේ. සිත් මෙච්චරයි චෛතසික මෙච්චරයි මේ කියලා ගණන් පාඩමක් වගේ ගණන්. හරිද? නමුත් මේක ඇතුලේ මේ කර්ම ගැන
විශේෂයෙන්ම අපි ওই කර්ම විපාක කියලා කතා කරද්දී මේවා ගැන ওই චිත්ත වීති පාඩම් එහෙම ඉගෙන ගන්නකොට පුදුම රසයක් දැනෙනවා මේ සංසාරේ කොහොමද මේ කියන්නේ හරියටම මේක වෙන්නේ කොහොමද කියන එක ගැන යම් පණිවිඩයක් එන්න නම් අභිධර්මය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අපි මේ බිකු ගෝතම YouTube නාලිකාව ඔස්සේ ලබන සතියේ ඉඳලා වරුණ මේක සතුටු හිතේ බොහෝ දෙනාට ගොඩාක් දෙනා අභිධර්ම ඉගෙන ගන්න හරි කැමැත්තෙන් ඉනවා. ලබන සතියේ ඉඳලා මේ අවබෝධයට උපකාරී වෙන අභිධර්ම පාඩම් මාලාවක් අපි බිකු ගෝතම YouTube නාලිකාව ඔස්සේ කියලා දෙන්න මේ සූදානමින් ඉන්නවා. ඒ සඳහා අපි ලබන සඳුදා ඉඳලා මේ සූදානම් වෙනවා. ඒ වෙනුවෙන්ම තාක්ෂණික කටයුතු සිදු කරනවා. මේ ඉතින් මේ වෙලාවේ සිහිපත් කරනවා අපිට ඔබට ඒ පණිවිඩය එන්න ඕන නම් අර මං කිව්වේ මේ subscribe කියන බටන් එකෙන් කියන්නේ ඒ subscribe කරලා තිබ්බට පස්සේ එලාම් එක තිබ්බ වගේ තමන්ට පණිවිඩයක් එන ඔන්න දේශනයක් ආවා කියලා. ඉතින් ඒකින්ද ඒක subscribe කරලා ඉන්න රතු පාටට පේනවා නම් ඒ subscribe කියන බටන් එක අනිවාර්යෙන් ඔබට තාම පණිවිඩය එන්න සුදුසු නෑ. ඒ කියන්නේ ඔබ මේ බටන් එක ඔබලා තියන්නේ. ඉතින් එතකොට මේ අපි අභිධර්මයේ ගන්නනකොට චුතිසිත ගැනත් මේ මහත්යට හොඳට පැහැදිලි කරේ. ඒ දේශන මාලාවත් මොකද ඒක වරුණ අර දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා ඩයග්‍රෑම් මෙහෙම පාවිච්චි කරලා කරන එක. ඉතින් ඒක හින්දා බොහොම පහසුවෙන් මේ YouTube දේශන ටික ඔස්සේ උන්ට ඒ අවබෝධය ඇති කරගත්ත හැකි චුතිසිත ගැන. හොඳයි අපිට අද සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ අවසාන වශයෙන් යොමු කරලා තිබෙනවා චමිලා ප්‍රශ්නයක් හාමුදුරනේ භාවනාව සම්බන්ධ අහන්න වේලාවක් වෙන් කර දෙන්න කියලා. ඒක තමයි මේ පැහැදිලි කිරීම කළේ. භාවනාව කරන්න වේලාවක් වෙන් කර දෙන්න කියලා අපිට කතා කරලා බොහෝ දෙනෙක් කියනවා බවුන් පැලස තුල. අපේ හැමෝටම අපි ගිය සති සිහිපත් කළා අර භාවනාවට යොදා ගන්න ආසනය සකසා දෙන්නට උදව් කරනවා. වර්ණ ආසනවලදී ඉතාම උනන්දුවෙන් පිරිස බාරගත්තා. මම ඇත්තටම අර ඔබට මතක ඇති ධාතුන් වහන්සේලා වඩා හිඳවපු ලෙන් කුටි සහ මේ සක්මන් මළුව ආශ්‍රිතව තියෙන පරයන්ක ආසන තියෙන තැන්වලට තමයි ඔය මෙට්‍රස් සැලසුම් කරේ. ඊට පස්සේ බොහෝ පිරිසක් ඒ කියන්නේ දැන් අපි බාර දීලා ඉවරුණාට පස්සෙත් සමහර අය උනන්දුවෙන් අනේ මට කොහොම හරි ඕනික එක අම්මා කෙනෙක් කතා කරලා මටම කතා කරලා කියනවා වරුණ අර ඔබ වහන්සේ බාර ගන්න ඔබ වහන්සේ පූජා කරන එකක් තියෙනවනේ උතන මට ඒක හරි ඕනික. ඒ තරම් උනන්දුවක් තියෙනවා. ඇත්තටම වරුණ ඒකේ ආනිසංස දන්න කෙනා ඒක දන්නවා මේක කොච්චර වටිනවද කියලා ඒ පූජාව. ඉතින් ඒ නිසා එතනදී ඊට පස්සේ අර මේ තවත් කීප දෙනෙක් එකතු වෙච්ච හින්දා අපිට අර බුද්ධ වන්දනා කරන තැනටත් තවත් මෙට්‍රස් 20ක් එදා අපි කතා කරේ 50ක් අපි සැලසුම් කරේ. නමුත් බුද්ධ වන්දනා කරන තැනටත් තවත් මෙට්‍රස් 20ක් විදිහට 70ක් අපි පූජා කරන්න පිරිස බාරගත්තා සහ ඕන් බොහෝ දෙනෙක් මේ වෙනකොට මුදල් පූජා කිරීම කරලා තියෙනවා. නමුත් මෙට්‍රස් හදන ආයතනයේ සකස් කිරීම මේ දවස්වල කරගෙන යනවා. මේ එතකොට තරම් උනන්දුවක් තියෙන අපේ ජනතාව අතර වරුණ මේ වස්සාන කාලේ අපි දැන් ඔය අභිධර්ම පාඩම කරනවා බවුන් පැලැස්සේ තදාසන්න කෙනෙකුට මේ හැබැයි පොරොන්දු වෙන්න ඕනේ වස් කාලේ පුරාම හැම ඉරිදම ඇවිල්ලා මේ සහභාගී වෙනවා නම් විතරක් නිකන් සෙල්ලමට එන්න එපා මුලින් ඇවිල්ලා පස්සේ අතාරින හරියට ඕනකම උනන්දුව ඇත්තටම තියෙන අයට විතරක් අපි අවස්ථාව දෙනවා මේ ලියාපදිංචි වීමක් වගේ කරගන්න ඕනේ. මොකද හේතුව දැන් මේ සීමා සහිතවන පිරිස සෞඛ්‍ය ආරක්ෂිතව එකතු කරගන්න ඕනේ. හැබැයි නිකන් හරි අතරතුර මේ කොරෝනා වෛරසය නිසා රජයේ විසින් යම් නියාමනයන් පැනවීම කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර මම කිව්වේ YouTube නාලිකාව ඔස්සේ අපිට ওই ප්‍රශ්නේ නැහැනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සතියක් පාසා ඒ වැඩසටහන සජීවීව මේ YouTube නාලිකාව ඔස්සේ බෙදා හරිනවා ඒ වැඩසටහන් මාලාව. ඉතින් මේ මෙතන මේ කොරෝනා වල තියෙන මේ ගැටලුව නිසා තමයි මේ අපිට තාම හරියට තීරණයක් ගන්න බැරි මොකද්ද කරන්න කියන එක ගැන. ඉතින් අපි විතරක් නෙවෙයි දැන් පාසල් විවෘත කරන එක හැම කෙනෙක්ම අවිනිශ්චිතයිනේ වරුණ. ඉතින් මේකේ ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා බවුන් පැලැසි කීප නමක්. ඉතින් විශේෂයෙන්ම සමහරු හරි කැමති දානේ පූජා කරන්න ඕන් කැමති අය ඉන්නවා නම් එහෙම ස්වාමින් වහන්සේලාට දානේ පූජා කරන්න වසාන කාලේ
කතා කරත මං ඔබට දුරකථන අංකයක් සිහිපත් කරන්න. මේ දුරකථන අංකය ඔබට සුපුරුදුයි. ඒ අංකයට කතා කරලා එකක් අර මේට්‍රස් 20ක් තවත් ආසන 20ක් යොදා ගන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කරන ඒ බාර ගැනීමට දායක වෙන්න පුළුවන්. නෑ වරුණ බාර දුන්නා. මං කිව්වේ බාර දීලා. ඔව් 50ට අමතරව තවත් 20කොත් අපි ගිය පාර බාර දුන්නා කියලා. ඉතින් මේ සතියේ කවුරුත් කතා කරන්න එපා. මේට්‍රස් වලට එහෙනම් කතා කරන්න එපා. ඔබට දානීය පූජා කිරීම සහ ආශ්‍රිතව කාරණා තවත් සාකච්ඡා කරන්නට ඔබට මේ දුරකථන අංකය යොදා ගන්න හැකියාවක් තිබෙනවා. 0717 365 345 0717 365 345 ඒ දුරකථන අංකය ඒ සඳහාම යොදා ගන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ සෙනසුරාදා සිටින තසපුව තුල ඉතාමත්ම වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කළ ධර්ම සාකච්ඡාවක් තුල ඔබේ දහම් ගැටලු අද දවස තුලදී සාකච්ඡා කරන්නට හැකියාවක් ලැබුණා. ඉදිරි වැඩසටහන් වලදීත් එලෙසින්ම ඊට සහ සම්බන්ධ වෙන්න ඔබට අවකාශය තිබෙනවා. ඒ අතරතුර ඔබට සිහිපත් කරනවා බික්කු ගෞතම කියන YouTube channel එක හරහා ඔබට මේ දේශනාව මේ සාකච්ඡාව නැවත දකින්නට අහන්නට අවකාශය තිබෙන වග එයත් සිහිපත් කරමින් අද දවසේ වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘ අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත අපි පුණ්‍ය අනුමෝදනා කරන උන්වහන්සේ කරන සියලු සත් කටයුතු සාර්ථකව සිදු කරන්නට ඒ වගේම භාවනාව හැකි ඉක්මනින් ආරම්භ කොට මේ සමාජයට දහම අවබෝධයේ හිත නිවා ගැනීමේ අවකාශය උදාපත් කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම ඒ සියලු කුසලයක්ම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්න ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සිත් නෙත් අසපුව